ආයෝජනයක් කියලා කිව්වහම ළමයින්ට සිදුවෙන අසාධාරණකම් කියලා කිව්වහම එකපාරට ඔළුවට එන්නේ ළමයින්ට කායිකව සිද්ධ වෙන හිංසා පීඩා ගැන. ගොඩක් තැන්වල ළමයින්ව අඩු වයස් වලින් යොදා ගන්නවා දුප්පත් පැතිවල වල දන්නේ නැතුණාට ඔය නුවරඑළිය පැතිවල තේ දරු නෙලන ඒ පැතිවල ඒ දුෂ්කර පළාත්වල ගොඩක් තැන්වලදී ළමයින්ව යොදා ගන්නවා ගොඩක් අඩු වයසේ. මොකද එයාලා තියෙන මූලිකම පරමාර්ථය අධ්‍යාපනයට වඩා මුදල් ඉක්මනට හොයාගන්න එක. ඉතින් මේ වගේ තැන්වල තමන්ගේ අම්මා තාත්තා දුක් විඳිනවා මේ වගේ දේවල් දකිනකොට ළමයි අඩු වයසෙන්ම වැඩ කරන්න පෙළඹෙනවා. තේ වතුවල ඔයාලා දැකලා දිහාරිම පහසුකම් අඩුයි. ඉතින් මේ වගේ පැතිවලදී අපි මේ ගොඩක් නගරවල හොඳ පාසල්වල එතකොට ගම්මානවල මේ දේවල් අපි මේ දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. අපි ටිකක් හොයලා බැලුවට ගොඩක් දුෂ්කර පැතිවල එයාලට කියලා දෙන්නවත් එයාලා ගැන හොයලා බලන්නවත් ගොඩක් පිරිස නැහැ. ඉතින් ඒක නිසා එයාලා ගොඩක් පහත් තත්ත්වවලට පත් වෙනවා. ගොඩක් උදව් කරන්න මේ කට්ටියට මේ පොඩි ළමයින්ට කට්ටිය නැහැ. ඉතින් පොඩි කාලේ නම් එයාලා ලේබර්ස්ලා විදිහට වැඩ කරනවා. එයාලට හරි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. සමහරට එයාලා මානසිකව වද හිංසාවලට ලක් වෙනවා, කායික වද හිංසාවලට ලක් වෙනවා. මේවා දරාගෙන විවිධාකාර විදිහේ මානසික අක්‍රමිකතා තියෙන මිනිස්සු සමාජයට බිහි වෙනවා. ඉතින් ඒ ගැන අපි අද කතා කරමු. හරිම රසවත්. මොකක්ද මේ රසවත් කියන්නේ? මේක හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඔයාලට තේරෙයි මම ඒක දැන් ඕනම දැනුමක් ආසයිතන විදිහට දෙන්න බෑ කෙනෙක්ට. ඒකින්ද ආසයිතන විදිහට මම කියලා දෙන්නම්. එතකොට මේ මනෝවිද්‍යාවේදී පොඩි කාලේ ළමයාට මේ වෙන බලපෑම් නිසා අවුරුදු 20 25 වෙනකොට මොන වගේ කෙනෙක්ද බිහි වෙන්නේ කියන එක අපි අද කතා කරමු. මොකද නිතරම අපි කතා කරන්නේ ළමා හිංසනය කිව්වම කායික වෙන දේවල්. හරි අපි විවෘතව කතා කරොත් බස් එක යනකොට ඔන්න අම්මා තමන්ගේ දරුවව දෙනවා බස් එකේ යන ගමන් අපහසු නිසා ඉඳ ගන්න. සමහරට ගොඩක් වයසක අය අතින් මේ අපයෝජන සිද්ධ වෙනවා වැඩි. මෙතනදී මේ ළමයාට යම් කිසි අපයෝජන යම් විදියට ස්පර්ශ කිරීම මේ පුද්ගලයන් විසින් වෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි සාමාන්‍ය විදිහට අපි අපයෝජන කියලා ගත්තාම කතා බහ කරන්නේ. නමුත් ඊට වඩා ගොඩක් ගැඹුරට මානසික අපයෝජන බලපානවා. මම උදාහරණයක් කියන්නම්. එක තැනකින් පටන් ගන්නකො මේක සිද්ධ වෙච්ච කතාවක්. මගේ ළඟට උපදේශනයට ආපු ගැහැණු ළමෙක්ට සිද්ධ වෙච්ච දෙයක්. නම් ගම් මොනවත් නැතුව මම සිද්ධිය විතරක් කියන්නම් මුලින්ම ආරම්භයක් විදිහට. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මම මේ කතා කරන මනසේ ගැඹුරු ස්තර මොනවද? ඒවට බලපාන්නේ කොහොමද? ඒවෙන් පස්සේ කාලවල වෙන්නේ මොනවද කියන එක ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ගැහැණු ළමෙක් හිටියා. මේ ගැහැණු ළමයා දැන් අපේ ලාංකීය සංස්කෘතිය තුලදී ගොඩක් කේන්දර දේවාල මේ වගේ දේවල් විශ්වාස කරනවානේ. විශ්වාස කරනවා කියන්නේ යම් සත්‍යතාව තියෙන තැන තියෙනවා. ඒ කියන්නේ වෙනම කතා කරන්න ඕන දේවල්. නමුත් ගොඩාක් අම්මලා තාත්තලා කරදරයක් වුණ ගමන් ඉස්සෙල්ලම දුවන්නේ මොකද්ද? කේන්දරේ බලන්න. එහෙම නැත්නම් දේවාලයකට. ඉතින් මෙහෙම ගිය තැනකදී මේ දේවාලයකට ළමයා එක්කන් ගියාට පස්සේ ගහන ළමෙක් මේ ළමයාට මං හිතන්නේ මේ සිද්ධ වෙනකොට අවුරුදු 17ක් 18 ඔය වගේ කාලෙක තමයි මේ ගහන ළමයාට මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගහන ළමයාට කිසිම දෙයක් හරියන්නේ නැහැ කියලා හරියට දේවල් කරගන්න බෑ කියලා ජීවිතේ කිසිම දෙයක් මේ ළමයාගේ හරියන්නේ අධ්‍යාපනයේත් මදි මේ වගේ දේවල් කියලා අම්මා හොඳ කරන්න තමයි මේ ගහන ළමයා එක්කන් යන්නේ මේ දේවාලයට යම්කිසි යාත්‍රාවක් කරන්න කියලා. යම්කිසි දෙයක් කරන්න කියලා සූර්යයක් දාන්න. හරි මොනවා හරි කතන්දර තියෙනවනේ ඉතින් අපේ ලංකාවේ. එතකොට මේ විදිහට කරගෙන යනකොට ළමයා ගියාට පස්සේ ළමයා සාම්මා දේවාලට ගියාට පස්සේ ඔන්න කපු මහත්තයා දැන් ඉන්නවා. එකිනෙක ඇතුළට ගන්නවා. ඊළඟට කතා කරන්නේ මේ ළමයාගේ නම. එතකොට ළමයාගේ වාරය ආවට පස්සේ ළමයා ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ මේ අම්මට එළියෙන් ඉන්න කියලා කියනවා. ඔන්න බලන්න සිද්ධ වෙන දේවල් මේ ප්‍රසිද්ධ ස්ථානවල. ප්‍රසිද්ධ දේවාල මේ වගේ තැන්වල මේ සිද්ධ වෙන දේවල්. අපි දන්නේ නැති වුණාට සිද්ධ වෙන දේවල්. ඉතින් මේ ගැන දැනුවත් කරන එක මම හිතන්නේ දැන් මගේ ළඟට බොහෝ පිරිසක් එන නිසා දැන් සමහරට ඔයාගේ ජීවිතේදී ඔයාලට එක පුද්ගලෙක් දෙන්නේ කම් වෙන්න පුළුවන් මෙහෙම වෙලා තියෙනවා. නමුත් මට 100 ගාණක් කම් වෙනවා මිනිස්සු මේ වගේ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තැනකදී ඒක ඔයාලට ප්‍රකාශ කරන එකෙන් ඒ අත්දැකීම් ඔයාලට කියන එකෙන් මම හිතනවා ඔයාලට ලොකු දෙයක් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ දේවාලට ගියාට පස්සේ ඕන ඇතුළට එන්න කියලා මේ කපු මහත්තයා මොකද කරන්නේ? මම හිතන්නේ මෙතන හැමෝම ඉන්නේ විවෘත මනසකින් දේවල් කතා කරන්න පුළුවන් පිරිසක්. ඒ නිසා මම කතා කරන්නම්. මොකද මේවා අපි හංගන නිසා තමයි මේ දැනුම හංගන නිසා තමයි මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. හරි මේ ගොඩක් අපයෝජන වලට හේතුව ළමයින්ට අපයෝජන පිළිබඳ දැනුම දෙන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන ලැජ්ජයි කතා කරන්නේ. ඉතින් අම්මා තාත්තා කියලා දෙන්න නැතුව කවුද මේ ළමයින්ට මේ දේවල් ගැන කියලා දෙන්නේ? ඒක නිසා දරුවෝ වශයෙන් අවුරුදු 15 16 වැඩි වියට පත් වෙනකොට ඕනම දරුවෙකුට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මානසික අපයෝජන, ශාරීරික අපයෝජන මේ හැම දෙයක් ගැන. ඉතින් ඒ හින්දා අපි කතා කරමු. එතකොට ඊළඟට වෙච්ච දේ තමයි මේ කපු මහත්තයා ඇතුළට එන්න කියලා කරේ එච්චර සුදුසු වැඩක් නෙමෙයි. හරි අර ගැහැණු ළමයා ඇතුලෙන් තියාගෙන මේ කපු මහත්තයා නිරුවත් වෙන්න උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ ගැහැණු ළමයාට යම් කිසි බලපෑම් කරන්න හදලා තියෙනවා. නමුත් ගැහැණු ළමයා ඒවට යොමු වෙන්න ගිහිල්ලා නැහැ. ඒ ළමයා
ඉතාම දරුණු ෂොක් එකකට ලක් වුණා ඒ වෙලාවේ සිද්ධ වෙච්ච දේ. ඉතින් මෙතනදී අම්මා කිසිම දෙයක් දන්නේ නැහැ. අම්මා ඉන්නේ මේ කාමරෙන් එළියේ දේවල්. නමුත් ළමයාට මේ හැම දෙයක්ම සිද්ධ වෙද්දී තවාසනාවන්ත ලෙස අම්මා එළියට බලාපොරොත්තු වෙමින් ඉන්නවා ළමයාට මේ මිත්‍යා විශ්වාස වලින් යහපතක් වේ කියලා. නමුත් සිද්ධ වෙන්නේ අර වගේ දෙයක්. එතකොට දැන් ශාරීරික බලපෑමක් මේ ළමයාට එතනදී සිද්ධ වුණේ නැහැ. ළමයා කියපු දේවල් අනුව ශාරීරික බලපෑමක් වෙලා නැහැ. නමුත් එතනදී ඒ වෙච්ච පීඩනය මානසික කොච්චර බලපෑවද කියලා අපි ඊළඟට බලමු. මම කියන්නම් ඔයාලට. මෙතනින් පස්සේ මේ සිද්ධියෙන් පස්සේ මේ ළමයා එනවා එළියට. අම්මත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ගල්ලේ වගේ ඉන්න දවස් කීපයක් යනකම් කතා කරන්නේ. අම්මා හිතනවා මොකක් හරි හොඳට මේ මන්ත්‍රේ වැඩ කරන ඇති කියලා අම්මා හිතන්නේ එන්නේ විදියට. හරි. ඊට අම්මා දන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙච්ච මන්ත්‍රේ කියලා. ඉතින් මම කතා කරනකොට ඔයාලත් එක්ක බොහොම සුහදව තමයි කතා කරන්නේ. මොකද මෙතන ගොඩක් ඉන්නේ පාසල් යන වයස ළමයි ඉන්නවා, තරුණ වයස ළමයි. ඒ හින්දා මම කතා කරන ශෛලිය මම වැඩසටහන් කරනවා දැකලා තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති. මම ටිකක් සුහදව කතා කරනවා තරුණ වයස ළමයිත් එක්ක. ඒ වගේ ඒ භාෂාවට කතා ලං වෙලා මම කතා බහ කරනවා. ඉතින් ඔයාලට ඒක හුරු වෙයි. එතකොට මම මේ කියපු විදිහට අම්මා අර විදිහට හිතාගෙන ඉන්නවා. නමුත් කිහිප දවසක් ගියාට පස්සේ මේ ළමයාට නිින්ද යන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඔන්න බලා ගන්න ළමයෙක්ට අපයෝජනයක් සිද්ධ වුණාට පස්සේ මම තව කියලා දෙන්නම් මනසේ ස්තර තියෙනවා. ඊට ඊගෝ සුපයිගෝ මේ දෙක ස්තර තියෙනවා. හරි රසවත් මනෝවිද්‍යාව කියන එක. මේක සිද්ධ වුණේ කොහොමද කියන සිද්ධිය ඉස්සලා මම කියලා. සිද්ධියට බලපාන මනෝවිද්‍යාව මොකක්ද? මේ රෝගය මේ ළමයාට මේ සිද්ධිය නිසා මානසික ව්‍යාධියක් ඇති වෙනවා. ව්‍යාධියට කියන්නේ වැජිනිස්මස් කියලා. ඔයාලා අහලත් ඇති මනෝවිද්‍යාව ගැන පොඩ්ඩක් හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලා බලනවා නම් වැජිනිස්මස් කියන ලෙඩේ අහලා ඇති. මානසික අක්‍රමිකතාව. අපි ලෙඩ කියන්නේ මානසික අක්‍රමිකතාව. ඒ කියන්නේ මනස මේ සාමාන්‍යයෙන් යන ෆ්ලෝ එක කොහොමද තනියට කැඩෙනවා. කැඩුන ගමන් වැරදි විදිහට යන්නේ. ඒ කියන්නේ කෝච්චියක් පීලිපයින්නවා වගේ. ඒතර කෝච්චිය ආය අරගෙන කෝච්චි පෙට්ටි එක තියලා ආයෙත් පීලා හදලා හරියට යවන්න ඕනේ. ඔක තමයි කතන්දරේ වෙන්නේ. එතකොට මෙතනදී ඔන්න ළමයා දවස් 3ක් විතර යනකොට මේ ළමයාට පටන් ගන්නවා දරුණු හීන පේන්න. හරි? ඒ කියන්නේ මේ ළමයාට නිදාගත්තට අර සිද්ධියම හීනෙන් පේන්න පටන් ගන්නවා. ඔන්න බලන්න ළමයෙක්ට මේ මිනිස්සෙක්ගේ පොඩි වෙලාවකට ආශාවාදයක් ලබා ගන්න ළමයේ කායිකව භාවිතා කිරීමෙන් සිද්ධ වෙන හානිය කොච්චරද කියලා බලන්න ගැහැණු ළමෙක්ට. අද වෙනකොට ඒ ගැහැණු ළමයාගේ මනස සම්පූර්ණයෙන් හැදිලා නැහැ විවාහයකට සුදුසු වෙන තරමට. මොකද වැජිනිස්මස් කියන මානසික තත්ත්වය නිසා ඒක දරුණුටම තියෙන එක ටිකින් ටික උපදේශනය මගින් හොඳ කරන්න ඕනේ. එතකොට දවස් 3ක් විතර යනකොට මේ ළමයාට හීන පේන පටන් ගන්නවා. නිින්ද යන්නේ නැහැ. ඔන්න අම්මා දැන් බලනවා මොකද මේ කියලා. අම්මා තාමත් හිතන්නේ මේ දේවාලේ වෙච්ච යක්ෂ බලපෑමක් නිසා මේ දේ සිද්ධ වුණා කියලා. නමුත් බලන් ගියාම යක්ෂයා වෙන කවුරුත් නෙමේ දේවාලේ ඉන්න කපුවම තමයි. එතකොට බැරිම තැන මේ ළමයා සතයක් විතර ඇද්දි අම්මට සිද්ධිය කියනවා. නමුත් අම්මා කිසිම කෙනෙක්ට මේක කියන්න යන්නේ නැහැ. අම්මා කිසිම තාත්තටවත් කිසිම කෙනෙක්ට ගෙදර ස්වාමි පුරුෂයටවත් කියන්න යන්නේ නැහැ. මොකද කිව්වොත් මොනවා ඒ තාත්තා ගොඩක් සැර කෙනෙක්, ගොඩක් සැරට ළමයි හදන කෙනෙක්, ගොඩක් බලපෑම් කරලා ගැහැණු ළමයි හිර කරලා වගේ හදන කෙනෙක්. ඒකත් හොඳ නැති දෙයක්. ඒකත් අපි කතා කරමු. ඒ බණිනේවා අනවශ්‍ය ලෙස බණින එක, අනවශ්‍ය ලෙස ගහන එක පවා මානසික අපි කියන්නේ ළමා අපයෝජනය. ළමා අපයෝජනය අපි කතා කරන මාතෘකාව ළමා අපයෝජනය කියන මාතෘකාව යටතේ අනවශ්‍ය ලෙස බණින එක, අනවශ්‍ය ලෙස ගහන එක, හිර කරන එක පවා බලපාන. මේ හිර කිරීම තුලින් පස්සේ කාලෙක මනසේ විවිධ ව්‍යාධි හට ගන්නවා. මොකද ඒකට හේතුව තමයි ඔය මනසේ එන හැඟීම්. තරුණ ළමයින්ට එන හැඟීම්. ඔයාලුණත් තරුණ ළමයි ඔයාලට එන හැඟීම්, ඔයාලට එන සිතුවිලි. ඔයාලා දන්නවා කුණාටු සමයක ඔයාලා ඉන්නේ. කියන්නේ අවුරුදු 13, 15, 25 විතර වෙනකන් අපි කියන ජීවිතේ කුණාටු සමය කියලා. හරිම අමාරුයි. කුණාටු වගේ සිතුවිලි එනවා. අපේ ඇඟේ හෝමෝන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. අපිට විවිධාකාර ආදර සම්බන්ධතා ඇති වෙනවා. හිත රිදීම ඇති වෙනවා. මිනිස්සු ට්‍රස්ට් ඉෂුස් ඇති වෙනවා. එන මිනිසුත් එක්ක අපි ගනුදෙනු කරද්දී අපිට මිනිස්සු ට්‍රස්ට් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙන් අපි ගොඩක් රැවටෙන තැන් එනවා. ඉතින් මේ වගේ දේවල් නිසා අපි ජීවිතේ මේ තරුණ වයසට කියන්නේ කුණාටු සමය කියලා. ඔයාලා තියෙන කුණාටු සමයක. දැන් මම කියනකොට මේ දේවල් ඔයාලට හිතන ඇති ඔව් මටත් මෙහෙම ට්‍රස්ට් ඉෂුස් තියෙනවා. ඒ කියන්නේ ළමයි විශ්වාස කරද්දී, කට්ටිය විශ්වාස කරද්දී මිනිස්සු කොච්චර විශ්වාස කරන්න අමාරු. සමහරට මම ගොඩක් විශ්වාස කරන් ඉන්න කෙනා මාව රවට්ටනවා. ආදර සම්බන්ධතාවවලදී මම ගොඩක් ආදරය කරන මට ආදරය ලැබෙන්නේ නැහැ. සමහර ගොඩක් ආදරය කරන් ගියම මම රැවටෙනවා. මිනිස්සු ගනුදෙනු කරන්න මට අමාරුයි. කොච්චර කරත් සමාජයට යන්න මට බෑ. මොකක් හරි දෙයක් වෙනවා. මේ වගේ ඔයාලටත් දැන් තමන්ගේ තියෙන යම් දේවල් මතක් වෙනවා. ඉතින් මම මේ කුණාටු සමය කියලා කිව්වා. හරි. මේක තමයි ජීවිතේ තියෙන අමාරුම සමය. මේකෙදී හරියට මනස තියාගන්න පුළුවන් නම් කුණාටු සමය පහු කරාට පස්සේ ජීවිතේ ගෙනියන එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේ කාලෙදී තමයි විවිධ අපයෝජන වලට මානසික ශාරීරික මේ හැම දෙයකටම ලක් වෙන්න තියෙන කාලය. මෙතන තමයි පරිස්සම් වෙන්න ඕනේ. මේ දැනුම මේ විදිහටම ඔයාලා ඉගෙන ගත්තට පස්සේ මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම පුළුවන් නම් මේක තව සමාජගත කරන්න. අපි හිතුව මෙතන 50ක් ඉන්නවා කියලා. මේ 50 දෙනා තව 50 දෙනෙක්ට දුන්නොත් 100 දෙනෙක්ට මේ දැනුම දීලා. ඒ 50 තව 50කට ගියොත් තව ටිකක් මේ දැනුම ගිහින් රසවත් විදිහට මේ දේවල් පොඩ්ඩක් බෙදා ගන්න කට්ටියත් එක්ක. පොඩි ළමයින්ට මේ දේවල් කියලා දෙන්න. හරි? ඕකේ අපි කතාවට යමුකෝ. එතකොට
ඊළඟට සිද්ධ වෙච්ච දේ තමයි දැන් ඔන්න නපුරු හීන පෙන්න පටන් ගත්තා. මම එතනින් නැවතුනේ. නපුරු හීන පෙන්න පටන් ගත්තට පස්සේ දැන් අම්මට කිව්වා. අම්මා දැන් කාටවත් කිව්වේ නැහැ. මේ ප්‍රශ්නෙන් පස්සේ තමයි මේ ළමයා ඒ ප්‍රශ්නෙන් පස්සෙත් සෑහෙන කාලයක් ඉඳලා අවුරුද්දක් දෙකක් මෙහෙම ඉඳලා තමයි උපදේශනයට මං ගාවට ආවේ. ඉතින් මෙතනදී උපදේශනෙට මේ ළමයා එනකොට සෑහෙන්න පරක්කු වැඩි. මොකද වෙන්න ඕනේ හානිය මනසට වෙලා ඉවරයි. මුල් කාලෙදිම ආවේ නැහැ ඒ ළමයා. ඒක නිසා සෑහෙන්න පරක්කු වැඩි මේ ළමයා මෙතනට එනකොට. හරි. නමුත් මම කතාව වලට කියන්නම් ඔයාලට අහගෙන ඉන්න. ඔයාලට දැනගන්න පුළුවන්. ඊළඟට සිද්ධ වෙච්ච දේ තමයි මේ ළමයා හැම දෙයක්ම මගේ ළඟට වෙලා කිව්වට පස්සේ වැජිනිස්මස් කියන රෝග තත්ත්වය ඇතිලා තියෙනවා. දැන් ඔයාලට බලන්න ඇති මොකක්ද මේ වැජිනිස්මස් කියන රෝග තත්ත්වය. මෙතනදී අර ගැහැණු ළමයා මානසික ෂොක් වෙච්ච නිසා මම කලිනුත් කිව්වා සුළු වින්දනයක් ලබා ගන්න පොඩි ළමෙක් පාවිච්චි කරපු එකේ පළ විපාකේ ගැහැණු ළමයා කොච්චර විඳිනවද? මේ වෙච්ච ෂොක් එක නිසා මේ ළමයාට අදටත් පිරිමි ළමෙක් දකින්නකොට ඉස්සල්ලාම එන ඉම්ප්‍රෙෂන් එක තමයි මෙයාව මං කොහොමද විශ්වාස කරන්න කියන එක. ඒක මේ ඔයාලා හිතන දේ සරල විදිහට නෙමෙයි. පිරිමි කෙනෙක් දැක්ක ගමන් මෙයාගේ ඇඟේ වෙවුලන්න පටන් ගන්නවා. ඇතුලෙන් වෙවුලන්න පටන් ගන්නවා. ඕනම පිරිමි කෙනෙක්. එයාට රස්සාවකට යන්න පවා අමාරුයි. ජොබ් එකකට ගිහින් පිරිමිත් එක්ක වැඩ කරන්න පවා අමාරුයි. සමාජෙදි පිරිමිත් එක්ක වැඩ කරන්න අමාරුයි. හරි? තාත්තා පවා එයාට අවිශ්වාස වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. ඊළඟ හොඳම දේ මේ ළමයාට විවාහ වෙන්න අපහසුතාවයක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ කියලා බලන්න. අපි ඒ කොටසත් කතා කරමු. දැන් එකක් තමයි මං කිව්වා හීන පේන්න පටන් ගන්නවා. මොකද හිතේ තියෙන උඩු හිත යටි හිත කියලා කොටස් දෙකක්. යටි හිතේ තමයි අපිට මේ ගොඩාක් පොඩි කාලේ සිද්ධ වෙන සිදුවීම් තැම්පත් වෙන්නේ. එතකොට මම මේ කියන ළමයාගේ අර වෙච්ච සිදුවීම දරුණු ෂොක් එකක් විදිහට යටි හිතේ තැම්පත් වෙලා තියෙනවා. යටි හිතේ මේක තැම්පත් වුණාට පස්සේ මුළු ජීවිත කාලෙම මේක ටිකින් ටික යාට උඩු හිතට වද දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙයාට පිරිමි කෙනෙක් දැක්කත් අපි તો ඔෆිස් රූම් එකකට ගියා කියලා. ඔෆිස් රූම් එකකට ගියත් මෙයාට මතක් වෙනවා අර වෙච්ච සිද්ධිය. එකපාරට මෙයා ගියයි කියලා තේරෙන්නේ නැහැ. මෙයාට ප්‍රසන්ටේෂන් එකක් කරගන්න බෑ ජොබ් එකේ. ඒ නිසා ජොබ් වලින් පවා මෙයාට අයින් වෙන්න සිද්ධ වුණා. ඒ තරම් අවාසනාවන්ත සහගත සිදුවීම් මේ ළමයාට සිද්ධ වුණා. ඊළඟ මම කිව්වා ඉන්ටරෙස්ටිංම දේ තමයි අපි මනෝවිද්‍යාවේදී කියන දෙයක් තමයි මේ වැජිනිස්මස් කියන රෝගය. හරි? මොකද්ද මේකේ සිද්ධ වෙන්නේ? දැන් මම කියවනේ මම අද කතා කරන්නේ ළමා අපයෝජන වලින් මානසිකව කොහොමද වැඩි හරියක් බලපෑම් වෙන්නේ. මොකද ශාරීරිකව වෙන දේවල් ඔයාලා කොහොමද දන්නවා. හරි? ඔයාලා අහලා තියෙනවා අපි හැමතැනම කතා කරනවා ශාරීරිකව මෙහෙමයි වෙන්නේ. අල්ලන්න දෙන්න එපා. පිරිමියා වැඩි හිටියන්ට ඇඟ අල්ලන්න දෙන්න එපා කියලා අපි පොඩි ළමයින්ට කියනවා. ටොෆි චොක්ලට් දෙන්න කියලා එන්න කිව්වට එන්න එපා කියලා කියනවා. ඕම කතන්දර ගොඩක් අපි උගන්වනවා. නමුත් අපි මෙතනදී පොඩ්ඩක් අද ඉගෙන ගමු. සාමාන්‍යයෙන් අපි කතා කරන මානසික පැත්ත. හරි? ඕකේ. එතකොට දැන් මම කතා කර හිටියේ වැජිනිස්මස්නේ. වැජිනිස්මස් කියන රෝගය මොකක්ද? එතකොට මේ ඉංග්ලිෂ් වර්ඩ් එක ඔයාලා කඩලා බැලුවොත් ඔයාලට පොඩ්ඩක් තේරෙයි මේකේ මේ රෝගය මොකක් වගේ එකක්ද කියලා ඔයාලට තේරෙයි. යම් කිසි දැනුමක් නිකන් තියෙනවනේ සයිකොලොජි ප්ලස් ඉංග්ලිෂ් වචන වල දැනුමක් තියෙනවනේ නිකන් ලාවට තේරෙයි මේක මොකක් සම්බන්ධ දෙයක්ද කියලා. හරි මෙතනදී සිද්ධ වෙන්නේ දැන් අපි ඇයි විවාහ වෙන්නේ? විවාහ කියන සංකල්පයයි සමාජයේ තියෙන්නේ ප්‍රධාන පරමාර්ථය දෙන්නේ ආදරය කරනවා. ඊට පස්සේ විවාහයක් සිද්ධ වෙනවා නීත්‍යානුකූලව. ඒ කියන්නේ දෙන්නා පමණයි ජීවිතේ දිගටම මම ඔයා වෙන්නොත් ඔයා මම වෙනොත් ඉන්නවා කියන පරමාර්ථය තමයි විවාහයෙන් අපි කසාදේ කොලේක ලියලා අපි එතන පොඩ්ඩ අච්චු ගන්නවා. නැත්තම් පැනලයි කියලා බයට තමයි මේ වැඩේ කරන්නේ. නේ නැත්තම් මොකටද නේද? ආදරය කරනවා නම් මොකටද විවාහ සහතිකය? හරියට ආදරය කරනවා නම් ඇත්තට මැරේජ් සර්ටිෆිකේට් එකක් ඕනද? ඔයා මව බදිනවා කියලා අස්සම් කරන්න මං ඔයා බදිනවා කියලා අස්සම් කරන්නේ පැනලයි කියලා බයටනේ. ඉතින් ඒක නිසා විවාහය කියන්නේ එතකොට එහෙම කතන්දරයි. එතනදී විශේෂයෙන් සිද්ධ වෙන දෙයක් මොකක්ද? විශේෂයෙන් සත්‍යය තුළ අපිත් සත්වයනේ මම මනෝවිද්‍යාත්මක පදනමකින් නම් කතා කරන්නම්. දැන් අනික් සත්තුත් ප්‍රජනනය කියන ක්‍රියාවලිය කරනවා. නමුත් විවාහය කියලා ක්‍රියාවලියක් යාලා කරන්නේ නැහැ. ඇයි? එයාලට අපි වගේ එතික්ස් නැහැ. සමාජ සාර ධර්ම මේ වගේ දේවල් එයාලගේ නැහැ. එයාලා ප්‍රජනනය කියන දේ ඔහේ කරනවා. එක් පුද්ගලයෙක් එක් සත්වයෙක් එහෙම කියලා නැහැ. සබාධමට අවශ්‍ය ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය ක්‍රියාවලිය යාලා සාමාන්‍ය විදිහට කරනවා. නමුත් මිනිස්සයා ටිකක් ඒ දේම කරන්නේ නමුත් සෑහෙන කම්ප්ලිකේටඩ් මිනිස්සෙක් කරන්න ගියා විවාහය කියලා අත්සංගලවම කතන්දර ගොඩක් තියෙනවා. හරි? එතකොට මෙතනදී විවාහයේදී ප්‍රජනනය කියන ක්‍රියාවලිය ගත්තාම මේ මම කියපු ගැහැණු ළමයාට මෙතනදී මේ ලිංගික කටයුතු වල නැත්නම් සෙක්ස් වලදී ඔයාලා මම කිව්වා විවෘත මේ දේවල් කතා කරන්න පුළුවන් පිරිසක් ඉන්නේ කියලා මම හිතනවා. එතකොට මනෝවිද්‍යාව සඳහා උනන්දු පිරිසක් ඉන්නවා කියලාත් මම හිතනවා. ඒක නිසා ඒවා අර ලැජ්ජ වෙන්නවත් නිකන් එකපාරට මනෝවිද්‍යාවට අහම ඕනම කෙනෙක්ට අපිට උනන් මුල් කාලේ ඉගෙන ගද්දි මේවා නිකන් අර ඕක්වර්ඩ් කියන්නේ අපි නිකන් අමුතු දේවල් වගේ තේරෙනවා. නමුත් පස්සේ කතා කරද්දී අපිට තේරෙනවා මේවා සාමාන්‍ය දේවල්. මේවා ඉගෙන ගන්න ඕන දේවල් කියන එක මොකටද ගන්න. එතකොට විවාහයේදී මේ ලිංගික කටයුතු වලදී මේ ළමයාට පිරිමි කෙනෙක් දැක්කත් මොකද වෙන්නේ? වෙවුලන්න පටන් ගන්නවා. කොටින්ම මේ වැජිනිස්මස් කියන රෝගයේ මූලික ලක්ෂණය තමයි එයාට කවදාවත් පිරිමි කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න බෑ. හරි? ඔයාලා වැඩි දුරටත් මේ රෝගය ගැන හොයලා බලන්න. වැජිනිස්මස් VAGINI වැජිනිස්
NIS MUS. හරි මම වැඩි විස්තර කියන්නේ නැහැ. ඔඩියන්ස් එකක් මෙතන ඉන්න හින්දා ගොඩක් පොඩි අයත් ඉන්න පුළුවන්. හොඳට හොයලා බලන්න. හරි හොයලා බලන්න මොකද්ද මේ රෝගය කියලා කවදාවත් එයාට පිරිමි ළමෙක් එක්ක එකතු වෙන්න බෑ. ඉතින් මේක හොඳ කරන්න බැයිද? හොඳ කරන්න පුළුවන්. සමහරවිට මේ අහගෙන ඉන්න පිරිසෙත් මේ වගේ දේවල් තියෙන කට්ටිය මේ වගේ මානසික ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න පුළුවන්. හරි ඒ නිසා හොඳට අහගන්න. මොකද මනෝවිද්‍යාව ඉගෙන ගන්න අපි අනුන් වෙනුවන්ටත් වඩා අනුන් වෙනුවෙන් ඉගෙන ගන්නවට වඩා තමන් වෙනුවෙන් ඉගෙන ගන්න ඕන විද්‍යාවක් තමයි මේ මනෝවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා හොඳට අහගන්න. එතකොට මෙතනදී මෙයාට ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. අවුරුදු 21 දී වගේ 21 දී නෙමෙයි 24 දී විතර. මොකද මෙයා සෑහෙන කාලයක් බයෙන් ඉන්නවා. හරි ප්‍රේම සම්බන්ධයකට එන්න තරම් මෙයාගේ මානසිකත්වය හැදෙන්නේ අවුරුදු 24 දී විතර. යම් කිසි මට්ටමකට මෙයාට කතා කරලා ඒත් මෙයා කිසිම ප්‍රශ්නයක් කාටවත් කියන්නේ අද වෙනකම්. උපදේශන සේවයට ඇවිල්ලා මට විතරයි මේ දේ කියලා තියෙන්නේ. කිසිම කෙනෙක්ට එනකම් කියලා නැහැ. එතකොට ඔළුව අස්සේ මේක බොයිල් වෙනවා. හරියට අර ප්‍රෙෂර් කුකර් එක තියෙන්නේ. වතුර දාලා අපි අල තම්බනවා, කැරට් තම්බනවා, ඒ ප්‍රෙෂර් කුකර් වල දාගෙන උයන්ට පාවිච්චි කරන එක. මේ ඔළුව අස්සේ ප්‍රශ්නයක් ප්‍රෙෂර් වෙනවා කියන්නේ ඔන්න ප්‍රෙෂර් කුකර් එක වගේ තමයි. හරි. ඒ කියන්නේ අර ප්‍රෙෂර් කුකර් එක එකපාරට විසිල් එකක් ගහලා එළියට යනවන ප්‍රෙෂර් එක. අන්න ඒ වගේ එළියට යන්න තැනක් තිබෙන්නේ නැත්නම් ඔළුව කියන්නේ පුපුරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ප්‍රෙෂර් කුකර් එක නම් ප්‍රෙෂර් වෙලා එළියට යන්න අර විසිල් එකක් නැත්නම් නොසල් එකක් නැත්නම් පුපුරන්න පුළුවන්. ඔළුව කියන්නේ පුපුරනවා නෙමෙයි. ඔළුවේ මොකද වෙන්නේ? අර මම මුලින් කිව්වා වගේ ට්‍රේන් එක පීලි පනිනවා වගේ ට්‍රැක් අවුට් වෙනවා කියලා අපි කියන්නේ ඒකනේ. සාමාන්‍යයෙන් අපි සමාජය කියනවානේ පිස්සු කට්ටිය ට්‍රැක් අවුට් වෙලා ඉන්න කියලා. අපෝ වුණා ට්‍රැක් අවුට් වෙලා ඉන්න කියලා අපි කතා කරන්නේ. ඒ වගේ අපේ ඔළුව ට්‍රැක් අවුට් වෙන්න පටන් ගන්නවා. ප්‍රෙෂර් එක ඇවිල්ලා අපිට දේවල් මතක නැහැ. මේ කරන දේ මේ මතක නැහැ. මිනිස්සු එක්ක කතා කරන්න බෑ. සමාජයට යන්න බෑ. ඇස් දෙක දිහා බලලා කතා කරන්න බෑ. පෞරුෂ රෝග, පෞරුෂ වුණතා මේ වගේ සෑහෙන කතන්දර එනවා. එතකොට මේ ගැන ළමයාට කිසිම කෙනෙක්ට මේක අවුරුදු ගාණක් තිස්සේ කියලා නැහැ. අවුරුදු 5ක් තිස්සේ කියලා නැහැ. ඒක නිසා සෑහෙන ප්‍රෙෂර් වෙලා වැජිනිස්ම ස්කින් ලෙවල් එකට ඇවිල්ලා. එතකොට සෝෂල් ෆෝබියා එහෙම නැත්නම් සමාජ භීතිකාව කියන්නේ මොකක්ද? ඒකත් අපි කතා කරමු. මේ ළමයට සමාජ භීතිකාවේ මුල් පියවර වලට මේ ළමයා ඇවිල්ලා තිබ්බා. මම තව උදාහරණයක් කතා කරන්න හොඳ උදාහරණයක්. ඉතින් මම අන්තිමට කතා කරපු දේ තමයි. එතකොට මේ වගේ දෙයක් වුණාම මේක අපිට හොඳ කරන්න පුළුවන්. මේ වැජිනිස්මස් කියන තත්ත්වය පුළුවන් අනිවාර්යයෙන්. උපදේශනය මගින් ක්‍රමයෙන් මානසිකයකට තෙරපිස් තියෙනවා. කතා කරලා විතරක් මදි. ඒවට ප්‍රැක්ටිකල් තෙරපිස් තියෙනවා. කරන්න ඕන දේවල් තියෙනවා. අභ්‍යාස තියෙනවා. හරි. ඉතින් මේ දේවල් මගින් අභ්‍යාස කරලා මේ අටේ හිතෙන ප්‍රෙෂර් එක රිලීස් කරලා ටික ළමෙක් ආයමත් තැනකට ගේන්න පුළුවන්. ඒකනේ අපි ඔය වැඩි කරන කට්ටිය පුනරුත්ථාපනයට දානවා කියලා කරන්නේ ඒ වගේ දෙයක් නේ. ඒ කියන්නේ වැඩි කරාට පස්සේ යාලා පුනරුත්ථාපන කඳුරු කියලා ඒවට දානවා. දාලා ඊළඟට කරන දේ තමයි එයාලට හොඳ දේවල් මාස ගාණක් තිස්සේ උගන්වලා එයාලා ආය සමාජයට දානවා. ඉතින් මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. එතකොට මම ඔය කතා කරේ එක දෙයක් තමයි මේ මානසික හිංසා පීඩා වලින් ළමයින්ට සිද්ධ වෙන දෙයක්. හරි. අපි දැන් තව උදාහරණයකට මම උදාහරණත් එක කියන්නම්. එතකොට ඔයාලා මේක අහන් ඉන්න හිතන රසවත්. අපි සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ කතන්දර අහන්න හරි ආසයි. හරි. ඒ කියන්නේ මිනිස්සු ෆිල්ම් බලන්න ඔය තරම්. අයි ෆිල්ම්ස් වල මොනවද තියෙන්නේ කතන්දර. ඒ වගේ මිනිස්සු හරි ආසයි. දැන් ඔයාලට බලන්න ඔයාලා ආසයිද කියලා මම කියද්දි මිනිස්සු ආසයි ප්‍රශ්න වෙනවනම්. දැන් බලන්න නිකන් ඔයාලා බස් එකේ යන ගමන් කොහේ හරි පාරේ පොඩි ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් වලියක් යනවා. හරි තරුණ කොල්ලෝ ගෙල්ලනවා දැන් ගැහන ළමයි දෙන්නෙක් හරි ගහ ගන්නවා නැත්නම් පිරිමි ළමයි දෙන්නෙක් කොන්න දැන් බස් එකේ යන ගමන් ඔයාලා දැන් මෙහෙම බස් එකේ යනවා පාරයින ඔන්න කවුරුර ගහ ගන්නවා මොකක් හරි රණ්ඩුවක් බැන ගන්නවා. ඔයාලා මොකද කරන්නේ? බස් එක යනකනුත් මෙහෙම බලාගෙන ඉන්න බස් එක පහුවෙලා යනකනුත් තව සමහර සීට් එකෙන් නැගිටලත් බලනවානේ. සමහර පිටිපස්සේ ජනලට ගිහිල්ලත් බලන්න මොකද්ද රණ්ඩු වෙන්නේ කියලා. අයියේ මිනිස්සු හරි ආසයි රණ්ඩු බලන්න. ඒක සයිකොලොජිකල් අපේ තියෙන දෙයක් ඉස්සර ඉඳන්. ඒ කියන්නේ මිනිස්සු ඉස්සර ගුහාවල ඉන්න කාලේ මස් කාගෙන සත්තු දඩයන් කරගෙන හිටපු ප්‍රාග්යිතිහාසික යුගයේ ඉඳන් රණ්ඩු කියන්නේ සාමාන්‍ය දේවල්නේ. හරි. දැන් බලන්න සත්ත්ව ලෝකෙදී ගැහැණු ළමයි වෙනුවෙන් පිරිමි ළමයි රණ්ඩු වෙනවා. සත්ත්ව ලෝකෙදී හරි පිරිමි ළමයි නෙමෙයි පිරිමි සත්තු. එතකොට ඒකේ වෙනසක් නැහැ. දැන් ක්ලාස් ඉස්සරහින් බැලුවාම ඒ ලෙවල් ක්ලාසස් ඉස්සරහින් බැලුවාම ගැහැණු ළමයි වෙනුවෙන් පිරිමි ළමයි රණ්ඩු වෙන අවස්ථා තියෙනවානේ. එතකොට සඳුනි වෙනුවෙන් ගහ ගන්න අවස්ථා තියෙනවා මණ්ඩ කරලා තියෙනවා පිරිමි ළමයි. ඉතින් එහෙම කතන්දර තියෙනවා. ඒක නිසා සත්ත්ව ලෝකේ කියලා වෙනසක් නැහැ. අපිත් මේ මිනිස්සු කිව්වට අපි උඩින් ලේබල් එකක් ගහන් හිටියට අපේ තියෙන්නේ සත්ත්ව ගතිම තමයි. ඔයාලා දැකලා තියෙනවද මේ අපචාර ගත්තාම මම කායික පැත්තට පොඩ්ඩක් කියන්නම්. ඔය වදුරුන්ගේ සහ ඒ රිලවුන් අපිට ගොඩක් සමානයි කියලා කියනවානේ. ඔරංගටන් එහෙම සෑහෙන්න ජාන සමානයි කියලා කියන ගෝරිල්ලුන්ගේ මෙයාලගෙත් මේ අතවර කියන එක ලිංගික අතවරයන් මේ පොඩි ළමයින්ට හිංසනය කිරීම ඉතා ඉහළ මට්ටමකින් තියෙනවා. හරි. ඉතින් එහෙම බලුවාම අපි කියන අපෝ සත්තු නෙමේ සත්තු කරන වැඩ බලන්න ඉතින් කරන වැඩ අර පොඩි සතාට ඉන්න දෙන්නේ. නමුත් එහෙම බැලුවාම දැන් මිනිස්සුත් මිනිසාගෙන් ලේබල් එක ගහගෙන යටින් කරන්න ඔය දෙම නේද? නැත්තම් ඇයි මේ අපිට මනෝවිද්‍යාව? ඇයි මේ ළම අපචාර කියලා වෙනම සබ්ජෙක්ට් එකක් හදාරන්නේ? ඇයි මිනිස්සු කියන්නේ මහා ලොකු උසස් ජීවින් කොටාෂ නැහැ? ඇයි මිනිස්සු මේවා කරන්නේ? අපි තාම අපේ සත්ව ගති ටික අතාර ගන්න බැරි වෙලා තියෙනවා. ඇතුලේ අපි සත්තු තාම මේ මිනිස්සු කියලා ලේබල් එක ගහන් ඉන්නට. ඔයා දැන් තමන් මේක බලන කෙනා ඔයා හිතලා බලන්න
මම ඇතුලෙන් ඇත්තටම මගේ සත්ත්ව ගති තියෙනවා. මම මනුස්සයා කියලා කිව්වට ඇතුලේ සත්ත්ව ගති තියෙනවා. දැන් අපිට ජීවිතේ වෙලා තියෙන්නේ අපි දිහා බලන්න අපිට කාලයක් නැහැනේ. අපිට ඉන්ටර්නෙට් තියෙනවා, ෆෝන්ස් තියෙනවා, ටීවී තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, රස්සා කරන් තියෙනවා, කසාද බඳින්න තියෙනවා. අනම් මන ලෝකේ දුවන එක දිගට දුවනවානේ. මේ දිවිල්ලේදී අපිට පොඩ්ඩක් නැවතිලා අපි දිහා බලන්න වෙලාවක් නැහැ. මම කවුද? ඇයි මම සතුටු වෙන්නේ මොනවද? මම මොනවා කරද්ද සතුටු වෙන්නේ? මම මොනවා කරන්නද මේ ලෝකෙට ආවේ? ඇයි මම ඉපදුනේ? මට දේවල් වෙනකොට ජීවිතේ යම්කිසි අසාධාරණකම් මට වෙද්දී මේ දේ ඇයි මට උනේ? මොකද්ද මේකෙන් මට ඉගෙන ගන්න තියෙන දේ? මේ දේවල් හිතන්න අපිට වෙලාවක් නැහැ. හරි? මේක තමයි මේ මනෝවිද්‍යාවෙන් ආයමත් අපි රසවත් විදිහට උගන්වන්න හදන්නේ. ඒක නිසා පොඩ්ඩක් නැවතිලා බලන්න. මගේ ඇතුලේ සත්ත්වගති තියෙනවා. මම මේ මිනිස්සෙක් කියලා මිනිස්සෙක් විදිහට ඉපදුන පළියට මම මිනිස්සෙක්. මින්ද ඒක පොඩ්ඩක් හිතලා බලන්න. හරි? එතකොට ඊළඟට අපි කතා කරන්නේ වැජිනිස්මස් කියලා රෝගයකට එන ලෙවල් එකකට කතා කරා. අර ගෑනු ළමයා ආවා කියලා මම කතා කරා. ඉතින් ගෑනු ළමයා දැනට සුවයටපත් වෙමින් සිටිනවා. එතකොට තව දෙයක් මම කියන්නම්. සාමාන්‍යයෙන් හැම කෙනෙක්ගේම තියෙනවා සෙක්ෂුවැලිටි කියලා දෙයක්. මොකක්ද මේ සෙක්ෂුවැලිටි කියන්නේ? හැම කෙනෙක්ම සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ඉපදෙන කෙනෙක් තරුණ වයසට එනකොට ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට ආකර්ෂණය වෙනවා. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම කියලා අපි මේක කියනවා. මේක තමයි සාමාන්‍ය සමාජයේ තියෙන තත්ත්වය. ළමා හිංසනයන් මගින් මේ ළමයින්ට සිද්ධ වෙන මානසික බලපෑම් මගින් මම ඉස්සෙල්ලම පොඩ්ඩක් කතා කරන්නම් මේ ලිංගික බලපෑම්. එතකොට ඒ වගේ දේවල් ගැන. හරි. ඉතින් එහාට අපි යමු අඩත් ඒටම ළමයින්ට ගහන එක බනින්න එක ඕනට වඩා මේකෙන් මොකද වෙන්නේ කියන එක. මොකද මගේ ළඟට ඕන තරම් උදාහරණ එනවා. අවුරුදු 30 40 වෙලා කිසිම පෞරුෂයක් නැති ළමයි ඉන්නවා. ජොබ් එකක් කරගන්න බෑ පිරිමි ළමයි. හරි. ගැහැණු ළමයි බලා ගන්න බෑ, තනකට ගිහලා කතා කරගන්න බෑ. කිසිම පෞරුෂයක් නැහැ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා ඒවට හේතු වෙන හැමදේම අපි අද කතා කරමු. හරිද? එතකොට මම කිය හිටියේ ඉතින් මේ පොඩි කාලේ සිද්ධ වෙන දේවල් කොහොමද බලපාන්නේ කියන එක ගැන තමයි මම කතා කරේ. ඊළඟට අපි කතා කරමු සෝෂල් ෆෝබියා. සෝෂල් ෆෝබියා කියන තැනට එමු. මම සම්බන්ධ වෙනම කතා කරගෙන හිටපතන්න. දැන් අර ළමයාට මම කියවනේ සුවයෙන් පවතිනවා කියලා. හරි. ඊළඟට අපි කතා කරේ සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් එක ගැන. සෝෂල් ෆෝබියා වලට ඊළඟට එමු සෙක්ෂුවල් ප්‍රිෆරන්ස්. හරි. ඕනම කෙනෙක්ට ඉපදෙනකොට සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් එකක් ඉපදෙද්දී මේ තරුණ වයසට එද්දී සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් එකක් එනවා. කියන්නේ ඔයා පිරිමි ළමෙක් නම් ඔයාට ගැහැණු ළමෙක්ට සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක් දැක්කම උන කැමති හිතෙන්න පුළුවන්. හරිද? ගැහැණු ළමෙක් නම් ඕන පිරිමි ළමෙක්ට කැමති හිතෙන්න පුළුවන්. නමුත් මේ විදිහටම තව දෙයක් තියෙනවා. ඒ තමයි පිරිමි ළමෙක්ට පිරිමි ළමෙක් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ගැහැණු ළමෙක්ට ගැහැණු ළමයි කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. මේක තමයි සෙක්ෂුවැලිටි කියන එක. නැත්නම් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කියලා අපි කියනවා. සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියන වචනේ තමයි හරිම වචනේ. ඇයිද මම මේ ගැන කතා කරන්නේ? මේ ගැන කතා කරන්න හේතුව තමයි අපයෝජන මගින් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒකට මම උදාහරණයක් කියන්නම්. මේක පිරිමි ළමෙක් සම්බන්ධ උදාහරණයක්. පිරිමි ළමයාට පොඩි කාලේ තමන්ගේ ළඟම කෙනෙක්ගේ මතක තියාගන්න මේ අපයෝජන සහ මේ දේවල් හැම වෙලෙම වෙන්නේ ළඟම අයගෙන් විතරයි. ගොඩක් දුර අයගෙන් නෙමේ ළඟම අයගෙන් බාප්පා වෙනවලු මාම වෙන්න පුළුවන් අයියා කෙනෙක් වෙන්න පුළුවන් සීයා කෙනෙක් වෙන්න පුළුවන් මේ වගේ අයගෙන් තමයි වෙන්නේ. ඉතින් යාටත් මේ දැනුම දීලා තිබ්බනම් එයාලා ඔය දේ කරන්නේ නැහැ. නමුත් මේ පොඩි වයසේදී දැනුම නැති හින්දා අර අපි සත්ත්වගතිය එළියට එන හින්දා. හරි. අපේ මනසේ තියෙනවා id ego super ego කියලා කොටස් තුනක්. id කියන්නේ සතා. හරි. සරලම කිව්වොත් id ego super ego වල අහලා ඇති. id කියන්නේ අපේ අස්සේ ඉන්න සතා. super ego කියන්නේ අපි ඉගෙන ගන්න හොඳ දේවල්. අපේ අස්සේ ඉන්න දෙවියා කියලා අපි හඳුන්වනකො. super ego කියන්නේ අපි අස්සේ ඉන්න දෙවියා. හරි. මෙයා තමයි සාරධර්ම ඉගෙන ගත්ත කෙනා. මෙයා තමයි සිරිත් මල්දම කියවෝ කෙනා. මෙයා තමයි අමරෙන්න සනායන එන්න සල්මාල් කඩමු කියලා. මෙයා තමයි අර හොඳ දේවල් ඉගෙන ගන්න. අපි අනික් කඩ උදව් කරමු, පින් පොත් ලියමු. මේ තමයි ඔළුවේ හොඳ කෙනා. අර කාටුන්ස් වල දැකලා තියෙනද ෆිල්ම්ස් වල මේ පෙන්නනවා අර මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න ගියාම අර බොරළු කොට ගල් පාතවන් දැකලා තියෙනවා කාටුන් එකකින් පෙන්නනවා අර බොරළු කොට ඔළුව දෙපැත්ත දෙන්නෙක් කියනවා. එක බොරළු කොට කෙනෙක් අර ඔළුවේ රවුම් ඒන්ජල් මේ වලල්ලක් තියෙන්නේ ඒන්ජල් රින් එකක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි බොරළු කොටගේ හොඳ එක කියනවා. ඔය තමයි සුපර් ඒගෝ. හරි. ඊළඟට එනවා අනිත් පැත්තෙන් ඩෙවිල් කෙනෙක්. අර ත්‍රිශූලයක් අතේ තියාගෙන රතු පාට ඔයාලා දැකලාද කාටුන්ස් වල මේක අනිවාර්යයෙන්. ඒ තමයි නරක කියනවා. ඔය කාටුන්ස් වල දැම්මට ඔය රෙප්‍රසන්ටේෂන් එක දැම්මට ඇත්තටම අපේ ඔළුවේ දෙන්න ඉන්නවා. තීරණ ගන්න ගියාම හොඳට බලන්න ඔයගේ ඔය දෙන්න එළියට එන්නේ නැද්ද කියලා. හොඳට බලන්න එක id ego super ego එකෙන් id කියන සතයි අර ඩෙවිලුයි super ego කියන දෙවියයි දෙන්න ඉන්නේ නැද්ද බලන්න දෙයක් කරන්න ගියාම. හරි. හොඳට හිතලා බලන්න ජීවිතේ සිදුවීම් වලදී නිකන් වැරද්දක් වගේ දෙයක් කරන්න යනකොට ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන්? දැන් නිකන් මගේ අර එක්කෙනෙක් කියලා කියනවානේ කරපන් ඕක මරු නියමයි ෆන් ඕක කරාම මරු පට්ටනේ කරමු නියමයි කියලා කියනවා. හරි. ඊළඟ කෙනා විල්ලා කියනවා නෑ කරන්න එපා. ඕක කරොත් මෙහෙම වෙනවා. ඕක ඩ්‍රැන් කරොත් පස්සේ පසුතැවෙන්න වෙනවා. හරි. ඕක මේ වෙලාව කරාට ෆන් එකක් තියෙන්න පුළුවන්. නමුත් ඕක ඔයා ඉගෙන ගත්ත දේ ඕක නෙමෙයිනේ. ඕක නෙමෙයිනවා මනුෂ්‍යෙක් කියලා කරන්න ඕනේ. ඕක වැරදි නේද?
ඔක් කරන්න එපා කියලා එන්න ෆයිට් එකක් ඔළුව යනවා සෑන් ෆයිට් එකක් මම පොඩි එක්සැම්පල් එකක් දෙන්න ඉඩ්ඩිගෝ සුපර් ඊගෝ ගැන මොකද ඔයාලට ඒක බේසික් දැනුමක් තියෙන කොහොමද හරි එතකොට ඉඩ්ඩිගෝ සුපර් ඊගෝ වැඩි කරන හැටි ගැන මම පොඩි බේසික් එක්සැම්පල් එකක් දීලා ඊළඟට අපි යමු අර අපි කතා කරමු සෙක්ෂුවල් ප්‍රෙෆරන්ස් එක මොකක්ද මේ කතන්දරේ මොකක්ද මම මේ කියන්න උත්සාහ කරන්නේ කියන එකට යමු එතකොට ඉස්සෙල්ලම මම කියන්නම් මම දැන් දෙකක් කිව්වා ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා ඉඩ් කියන්නේ මම කිව්වා අපේ අස්සේ ඉන්න සතා සුපර් ඊගෝ කියන්නේ අපේ අස්සේ ඉන්න දෙවියා කවුද මේ මැද ඉන්නේ ඊගෝ තමයි ඉඩ් සහ සුපර් ඊගෝ මේ යකාවයි දෙවියවයි සමතුලිතවපත් කරලා අපිට කරන්න දෙයක් ලබා දෙන්නේ මෙන්න මේ ඊගෝ කියන පුද්ගලයා ඊගෝ කියන මනසේ තියෙන කොටස හරි මේ මනෝවිද්‍යාවේ පහසුට බෙදාගත්ත දේවල් මනස නැතුව ඇත්තටම ඉඩ්ඩිගෝ සුපර් ඊගෝ කියලා කැලේ තුනක් එහෙම නැහැ හරිද සමහරව එහෙම හිතන්න පුළුවන් මේවා නිකන් සංකල්ප විතරයි හරිද සංකල්පයක් අපි හිතනවා මනසේ මෙන්න කොටස් තුනක් තියෙනවා කියලා ඔළුව තේරුම් ගන්න පහසු වෙන අපි බෙදලා තියෙනවා දැන් විද්‍යාවේ අපි දේවල් පහසුවෙන් අඳුර ගන්න ඕන හින්දා දේවල් වලට බෙදනවානේ මේ ශාකී මේ කොටස මෙතනින් තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ මේ සෛල තියෙනවා රුධිරයේ ප්ලාස්මා තියෙනවා මොන කතන්දර වල බෙදාගෙන තියෙනවා ඒ වගේ මේක නිකන් තියරි එකක් බෙදාගෙන තියෙනවා හරි ගොඩාක් තියරිස් තියෙනවා ඔලුව ගැන ඉඩ්ඩිගෝ සුපර් ඊගෝ කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා ලස්සනට ඉදිරිපත් කරපු හරි හොඳ පැහැදිලි කිරීමක් එතකොට පොඩි එක්සැම්පල් එකක් ගමුකෝ මෙහෙම හිතමු දැන් ඔන්න ඔයාට ගෑනු ළමයි පිරිමි ළමයි විතර ඉන්නවනේ අපි මෙහෙම හිතමුකෝ ගෑනු ළමයි ආසයි ජුවලරිස් වලට හරිද එතකොට දැන් ගෑනු ළමෙක්ට මම උදාහරණ මේ දෙවිදිහකට කියන්න. ඒකට දෙපැත්තම හොඳයිනේ. ඔන්න ඔයා ගෑනු ළමෙක් නම් ඔයාලා මෙතන අහන් ඉන්න ගෑනු ළමෙක් නම් ඔයාට හිතනවා ඔයා දැන් පාරේ යනකොට ජුවලරි ෂොප් එක ලස්සන ජුවලරි එකක් දකිනවා. හරිද? ඕක දැක්ක ගමන් ඔයාට දෙකක් දේවල් හිතෙන්න පුළුවන්. මොනවද හිතෙන්න පුළුවන් දේවල් දෙක. එකක් තමයි මේක නෑ දේවල් තුනක් හිතෙන්න පුළුවන්. හරි? ලස්සන ජුවලරි එකක් මම මේක හම්බ කරලා සල්ලි එකතු කරලා ගන්න ඕනේ. හරිද? එහෙම නැත්තම් ඔයාට තව එකක් හිතෙන්න පුළුවන්. ලස්සන ජුවලරි එකක් අද රැට මේ කඩේට මම ගේම දෙන්න ඕනේ. හරි? ගේම දීලා මේක උස්සන්න ඕනේ. ඔහොම විතර පිරිසකුත් ඉන්නවා. තුන්වෙනි ක්‍රමය මොකද්ද? ලස්සන ජුවලරි එකක් බෝයිෆ්‍රෙන්ඩ්ට පොඩි දඩයක් ගහන්න ඕනේ. ඔය තමයි තුන්වෙනි කතන්දරය. හරිද? ඔය ක්‍රම තුනේ යටතේ තමයි ඔයා ජුවලරි එක ඔයාගේ කරගන්න උත්සාහ කරන්නේ. ඊට වඩා තව එකක් ක්‍රම ඇති. හරි? නමුත් ඔය ප්‍රධාන ක්‍රම තුන. හරිද? පිරිමි ළමෙක්ට ජුවලරි එකක් දැක්කම මොකද හිතෙන්නේ? පිරිමි ළමයි එච්චර ජුවලරි වලට ආස නැහැනේ. පිරිමි ළමයට මෙහෙම හිතෙන්න පුළුවන්. හොඳ ජුවලරි එකක්. මේක දැන් ගෑනු ළමෙක්ට කියනවා. හරි? ගෑනු ළම යනකොට ඔය ජුවලරි එක දැන් දෙන්නම දකින්නවා. පිරිමි ළමයි දේවල් කීපයක් හිතන්න පුළුවන්. එකක් තමයි හොඳ ජුවලරි එකක්. කෙල්ලත් මේක දිහා බලනවා. දැක්කේ නෑ වගේ යන්න ඕනේ කියලා ෂේප් එකේ වෙන කතාවකට අල්ලන් ඔන්න යන්න. මොකද නැත්තම් පොකට් එකට වදිනවනේ පාර. එහෙම හිතන්න පුළුවන්. නැත්තම් පිරිමි ළමයි හිතන්න පුළුවන් දෙයක් තමයි හොඳ ලස්සන ජුවලරි මේක මම මෙයාට අරන් දෙන්න ඕනේ කියලා එයා ඔන්න ටාගට් එක හදා ගන්න ජොබ් එකකට යනවා නම් මම මේකට ගාණක් ඉතුරු කරලා මේක මෙයාට මං අරන් දෙනවා. මෙයා මේක දිහා ආසයෙන් බැලුවා මේක මෙයාට මං අරන් දෙනවා කියලා පිරිමි ළමයි හිතන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය මොකක්ද? පිරිමි ළමයි හිතන්න පුළුවන්. ලස්සන ජුවලරි එක අතර මේ කඩේට ෂොට් එක දෙන්න ඕනේ අලුත් එක එකතු වෙලා. ඔහොම හිතන්නත් පුළුවන්. හරි? ඔහොම හිතන පිරිසකුත් ඉන්නවා. දැන් ඔයාලා ඉන්න පරිසරෙත් එක්ක ඔයාලා හිතන හැටි එහෙම හිතන්නේ නැහැ නේ. අපි කඩ කඩන්න හිතන්නේ නැහැ නේ කියලා. නමුත් මම ආශ්‍රය කරද්දී සමාජයේ හැම මට්ටමකම මං ඉඳලා තියෙනවා ආශ්‍රය කරලා. එතකොට අද රැට මේ කඩේට ගේම දෙන්න ඕනේ මේ කඩේට ෂොට් එක දෙන්න ඕනේ කියලා කියන පිරිසකුත් ඉන්නවා. හරි? මේ කඩේ කඩන්න ඕනේ කියලා මම ඔයාලගේ භාෂාවෙන්ම කතා කරන්නේ. හරිද? ඒක ගණන් ගන්න බෑ ඉන්න. මම මේ කඩේට වැඩේ දෙන්න ඕනේ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඉතින් මොකද්ද මෙතන මේ පිරිස හිතන විදිය තියෙන වෙනස? එක කට්ටියක් හිතනවා හම්බ කරලා ගන්න ඕනේ අනිත් කට්ටිය හිතනවා මම මේක හොරගම් කරගන්න ඕනේ. ඇයි මේ? සමහරුන්ගේ ඉඩ් කියන කොටස වැඩි. ඒ කියන්නේ යකා බලවත් වැඩි. එයාගේ සත්ත්ව ගතිය වැඩි. එයාට ජුවලරි එක දැක්ක ගමන් එයාට හිතෙන්නේ නැහැ මේ හම්බ කරන්න ඕනේ ගන්න ඕනේ. එයාට එකපාරට එක ගන්න ඕනේ. එයා කඩේ කඩලා හරි එක ගන්නවා. ඊගෝ කොහොමද මේකට මැදිහත් වෙන්නේ? මම උදාහරණයක් කියලා දැන් මම ඔයාලට පොඩ්ඩක් ඔය නිකන් විහිළුම් වගේ පොඩ්ඩක් කම්මැලි ගතිය යන්නත් එක පොඩි දේවල් ටිකක් කිව්වේ. දැන් යම් කතන්දරයට ඉඩ්ඩිගෝ සුපර් ඊගෝ මම ඔය රත්තරන් මාලය අසුරෙන් ජුවලරි එක අසුරෙන් මාලයක් කරන මොකක් ජුවලරි එක ඒක අසුරෙන් පහදලි කරන්න. හරිද? ඔන්න ජුවලරි එකක් දැක්කහම ඔයාට එක්ක පුළුවන් ඕක හොරකම් කරන්න. යකා කියනවා ඔන්න ජුවලරි එකක් තියෙනවා. ඒක නියමයි. ඒක ගත්තා නම් අත දාලා ගන්න පුළුවන් නම් නියමයි. අරන් දුවන්න පුළුවන් නම් නියමයි අහුවෙන්නේ නැතුව. හරිද? හැබැයි පොඩි කාලේ නම් මං කිව්වා අපි අර සිරිත් මල්දම කියවලා හරි එක එක දේවල් කියවලා සකස් කඩේ කියවලා අනම්මනම් සකස් කඩේ නම් කියවලා නැතුවක් නැතිනේ කඩේ. සකස් කඩ නොකී කට උගේ කට උඹස් කට කියලා තියෙනවනේ. හරියට සිංහල කතා කරන්න ඕන නම් සකස් කඩේ කියවන්න. හරිද? සකස් කඩෙන් තමයි ඔන්න අද සකස් කඩේ ගැන හොයලා බලන්න. සකස් කඩෙන් තමයි කටහුරු වෙන්නේ සිංහල වචන වලට. දැන් ඒක ඉතින් මම හිතන්නේ ප්‍රාථමික පන්තිකවත් කියලා දෙන්නේ නැහැ. හරි. ඒකට කමන්නේ. ඉතින් ඊළඟ දේ තමයි මම කතා කරේ ඔන්න දැන් අර ජුවලරි එක දැක්කම එක්ක හිතෙන්න පුළුවන් ඉඩ් බලවත් කෙනෙක්ට
ඔයාට ඉස්සලම හිතන දේ තමයි ඔයාට දැනෙන්නේ ඔයා මේක හිතනවා කියලා. නමුත් ඔයාගේ හිතෙන් මේක හිතනවා. ඇතුළේ ප්‍රොසෙස් එකක් වෙනවා. වෙලා අවුට්පුට් එක විතරයි ඔයාට දැනෙන්නේ. හරිද? මම මේ කියන එක බලන්න කිව්වම ඔයාට තේරෙයි. මෙහෙමද සිද්ධ වෙන්නේ මේක කියලා ඔයාට තේරෙයි. හරිද? ඉස්සලම අපිට හිතනවා ශානියම ජුවලර් එකක්. මේක අරගෙන දුවන්න තිබ්බනම් නෙවෙයි නිකම් මේක හම්බ වෙනවා නම් අත දාලා ගන්න පුළුවන් නියම. ඕක හිතනවා. ඊළඟට ඉන්නවා සුපර් ඊගෝ. අර මං කිව්වේ සිරිත් මල්ලම සකස් කඩ ඔය ටික කියලා ලස්සනට හැදිච්ච මනුස්සෙක් ඉන්නවා. බුද්ධ ගද්දේ එතකොට බෞද්ධ හරි කිතු දහමේ හරි හොඳ දේවල් එක්ක හැදිච්ච පුද්ගලෙක් ඉන්නවා. හරිද? මේ පුද්ගලයා හිතනවා නෑ ඕක හොරකම් කරන එක හොඳ නෑ. ඔයාට කොහොමද මේ පොඩි ගාල්නම් කියලා දීලා කියන්නේ මේ සුපර් ඊගෝ කතා කරනවා කියලා. දැන් ඔයාගේ ඔළුවේ කතා කරන ඒවා ඔයාට තේරෙන්නේ නෑ. හරිද? ඔයාට තේරෙන්නේ මම මේ අන්තිමට කියන දේ විතරයි. පොඩ්ඩක් බලන්න මම අන්තිමට මොකද කියන්නේ කියලා. අවුට්පුට් එක තමයි ඔයාට තේරෙන්නේ. ඔය ඇතුලේ වෙන කන්වර්සේෂන් එක අඳුර ගන්න පුළුවන්. ඒක තමයි අපි සයිකොලොජි කියන එක. ඒක තමයි අස්සේ සිද්ධ වෙන කන්වර්සේෂන්. ඒක අපිට තේරෙන්නේ නෑ. හරිද? ඊගෝ කියනවා ෂා මේක නියමයි. මේ සමාන. ඉඩ් හරි. ඉඩ් කියනවා නියමයි මේක නිකන් ගන්න තිබුණා හොඳයි. සුපර් ඊගෝ කියනවා නෑ. ඔයා හැමනේ මේ කියන ගත්තේ ටීචර්ස් වලට ඕමනේ මේ කියලා දුන්නේ. ඕක හම්බ කරලා ගත්තර කමන්නේ හොරකම් කරන්න එපා. හරි? දැන් ඔන්න සුපර් ඊගෝ එම්ම කියනවා ඔහොම කරන්න එපා කියනවා. ඊගෝ කියනවා ඉඩ් කියනවා ඔහොම කරන්න කියලා හොරකම් කරන්න කියලා. දැන් මොකද කරන්නේ? ඔන්න ඊගෝ එනවා මැදට. ඊගෝ තමයි දෙන්නගෙම මැදිහත් කරුවා සමත කරවා. ඊගෝ ඇවිල්ලා අහනවා හරි. ඉඩ් දිහා බලනවා. දවා කියන්නේ ඔයාට ඕනද මේක? හරි. ඔයාට ඕන. සුපර් ඊගෝ දිහා බලනවා. හරි. ඔයා කියන්නේ ඕනේ වුණාට එහෙම ගණ්ඩක් එපා කියලා නේ. හරි. ඕකේ. මොකද කරන්නේ? ඊගෝ මොකද කරන්නේ? ඊගෝ සොලියුෂන් එකක් දෙනවා. ඊගෝ කියනවා හරි. ඔයාට මාළේ ඕනේ. හැබැයි හොරකම් කරන්නත් බෑ. මේකට ගණ්ඩ ක්‍රමයක් තියෙනවා. මේ මාළේ ගන්න සමාජය විසින් ක්‍රමයක් හදලා දීලා තියෙනවා. කොහොමද? මේ ෂොප් එකට ගිහින් මුදල් දීලා ඊට පස්සේ වටිනාකමට හරියට මුදල් ටික දීලා ඔයාට මාළේ ලබා ගන්න පුළුවන්. ඔන්න ක්‍රමයක් තියෙන. ඊගෝ කියනවා මෙන්න සිස්ටම් එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඊගෝ කියනවා හරි. ඔයාට මාළේ ඕන නම් යන් ජොබ් එකකට හම්බ කරන්න මේ මාළේ මෙන්න වටිනාකම බලා ගන්න මේ වටිනාකමන මුදල් ටික හම්බ කරගන්න එන්න ඇවිල්ලා මාළේ ගන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙනවා නම් දෙන්න ඔයාට ඕන නම් ඔයා ගන්න ඔන්න සිස්ටම් එක. ඔන්න ඊගෝ හදලා දුන්න සිස්ටම් එක. දැන් තේරුණාද කතන්දරේ? හොඳට බලන්න හිතලා. ඉඩ් ඉන්නවා, සතා ඉන්නවා, දෙවියා ඉන්නවා, මැද ඉන්නවා, සමතකරුවා. හරි? දැන් බලන්න පාරේ අයිනේ තියෙනවා කොස් ගෙඩියක්. ඔන්න ප්‍රොඩියුස් වලට එහෙම යනවනේ කොස් ගෙඩියක් යපුවා කියලා කැත්තෙන් කෙටුවා කියලා එහෙම. කොස් ගෙඩියක් කඩාගත්තා කියලා අසල නිවැසියාට කැත්තෙන් කොටයි කියලා එහෙම මොකක්ද එතන සිද්ධ වෙන්නේ? අපි පොඩි ඒ ඉන්සිඩන්ට් එක කරන් පොඩ්ඩක් කඩලා බලමු. මයින් අටක් ගාලි කතන්දරේට හරි මේ මනෝවිද්‍යාවේදී රසවත්. ඔයාලා දේවල් කියලා දෙන්න ගියාම එකින් එකට මට කියලා දෙන්න හිතෙනවා. අපි ටක් ගාලා අපයෝජන සයිට් එකට ආයෙමු. ඊට කලින් මේ බේසික් දැනුම ඔයාලට ඕනේ. හරිද? දැන් ඔන්න කියනවා කොස් ගෙඩියක් කඩාගත්ත අයයි කැත්තෙන් කොටයි. නැත්තම් පොල් ගෙඩියක් කඩාගත්ත අය ගියා අසල්වැසියාට නඩු තමයි. එතකොට ඇයි දැන් හොරෙන් කොස් ගෙඩියක් කඩාගත්තේ මේ අසල්වැසියා? ඔතන තමයි අපි හිතන්න ඕනේ දේ. හරිද? ඇයි කඩාගත්තේ? අපි අපයෝජකයෙක් දෙස වුණත් බලන්න ඕන ඔය කෝණින්. හරිද? අපයෝජනයක් කරන කෙනෙක් වුණත් හොඳට ඉගෙන ගන්න මම කියන දේවල් ගැඹුරු පැත්තක් තියෙනවා. විහිළුවෙන් වගේ මම කිව්වට ටිකක් ගැඹුරින් හිතන්න මම කියන දේවල්. හරිද? අපයෝජනයක් කරන කෙනෙක් වුණත් ඒ දේවල්ට යොමු වෙන කෙනෙක් වුණත් එයාගේ මානසික බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඕනේ. එයාට සමහරට ඒ ගැන දැනුමක් නැහැ. එයාට ඒකෙන් සිද්ධ වෙන හානිය ගැන නොලෙජ් එකක් කවුරුත් දීලා නැහැ. කවුරුත් කියලා දීලා නැහැ. කියලා දුන්නා නම් මේ දේවල් කරන්නේ නැහනේ. දැන් බලන්න ආගම් වලින් අපේ ඔළුව කොච්චර කන්ට්‍රෝල් කරනවද? ඕනම ආගමක් ගන්න. ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන් හැම එකකම කමෙන්ට්මන්ට්ස් තියෙනවානේ. නීති තියෙනවා. දැන් බෞද්ධයාගේ තියෙනවා පන්සිල් පද 5 කියලා. ක්‍රිස්තියානිගේ කමෙන්ට්මන්ට්ස් තියෙනවා. මුස්ලිම්මාගේ යම් කිසි දේවල් තියෙනවා. ඒ අනුව දැන් පහුගිය ටිකේ බෝම්බ පුරගත්ත කට්ටිය බලන්න. ස්වර්ගයට ගියාම කන්නෑවන් 72ක් දෙනවා කිව්වා. මොකද කරේ? පුපුරගත්තා. ආයෙ හිතුවත් නෑ දඩාංගල් පුපුරගත්ත කන්නෑවෙන් 72ක් හම්බෙන්නේ. බෞද්ධ කට්ටිය මොකද කරන්නේ? පන්සිල් පද 5 කියලා එකක් දීලා තියෙනවා. හරියට මේක රකින්න කෙනා කවදාවත් මේ පන්සිල් පද 5 කඩන්නේ නෑ. බොන්න ගියත් එයාට මතක් වෙනවා නෑ. මම ශීලයක් රකින්නවා. දේවල් පහක්ම රකින්නවා. ඒ පහින්ද මම මේක කඩන්නේ නෑ. ක්‍රිස්තියානියි බලන්න. ගොඩක් දේවල් යාලගෙත් නීති තියෙනවා. යම් දේවල් තියෙනවා. ඉතින් මම ගොඩක් ගැඹුරින් ක්‍රිස්තියානි ධර්මය හදාලා නැති සමය ගැන කතා කරන්නේ නෑ. ඉතින් ඒක නිසා ඒ දේවල් නිසා අපි කන්ට්‍රෝල් වෙලා ඉන්නවා. හරිද? මේ විදිහට දැන් අපි කොස් ගෙඩිය කතන්දරයට යමුකෝ. ඒ විදිහට අපේ ඔළුව අපි දැන් ඉගෙන ගත්තොත් අපි වැරද්දක් කරන්නේ නැහැ. අපි වැරද්දක් කරන්නේ අපි ඒ දේ ගැන දන්නේ නැති හින්දා. දැන අපි දේවල් කරන්නේ නැහනේ. හරිද? දැන් අපි දන්නවනම් පාරේ පැන්නාම පාර පනිද්දි වාහනයක හැප්පෙනවා කියලා දන්න හින්දා අපි මොකද කරන්නේ? හිමීට කහයිරට ගිහින් නැත්තම් දෙපැත්ත බලලා හොඳට පනිනවා. මොකද අපි දන්නවා හැප්පෙනවා කියලා. දන්නේ නැත්තම් අපි හැප්පෙනවා කියන එක දන්නේ නැත්තම් මැරෙනවා කියන දන්නේ නැත්තම් මොකද කරන්නේ? ඔහේ පනිනවා සත්තු හැප්පෙන්නේ කියන්නේ. හරක් මොකද පාර මැද ඔහේ යන්නේ. හරක්ට තේරෙන්නේ නැහැ. හැප්පෙනවා මැරෙනවා වාහනයක් හයියෙන් එනවා වදිනවා මම මැරෙනවා එහෙම මොකුත් තේරෙන්නේ නැහැ. හරකා හිතන්නේ මොකද්ද? එයාට අදාළ නැහැ. මම යනවා ඕන එකක්. හරි. අපි එහෙම නෙමෙයි අපි දන්නවා. පැන්නොත් හැප්පුණා ඉවරයි.
කතන්දරය අපි දන්නවා. හරි. ඒක නිසා අපි ඉගෙන ගත්තොත් දෙයක් කරන්න. එතකොට අපයෝජනය කරන කෙනෙක්ගේ දැන් ගොඩාක් තැන්වල මොකද වෙන්නේ? අපයෝජන කළා අහුණා ගමන් මොකද කරන්නේ? අල්ලගෙන දෙනවා ගස් බැඳගෙන. හරි. එක්ක පොලිසියට අල්ලන. පොලිසියට ඇද්දි මනුස්සයාගේ භාගයට පණ නැහැ. 170 පණ ගිහිල්ලායි ගහලා ගමේ මිනිස්සු ටික අල්ලගෙන. අපයෝජනක් සිද්ධ වුණා කියලා. හරි. ඉතින් ඇයි මනෝවිද්‍යාවේදී අපි දැන් ඔතන ඉන්න කෙනෙක්ට සමාජ ඉන්න කෙනෙක්ට අපයෝජකයෙක් අහුනහම ක්‍රියා කරන විදිහයි මට කෙනෙක් අහුනොත් ක්‍රියා කරන විදිහයි වෙනස්. දේවල් දෙකක්. හේතුව මොකද්ද? මම දන්නවා මෙයා මෙහෙම කරන්න හේතුව මෙයාගේ මනස ඇතුලේ මොකක් හරි දින කතන්දරයක්. මෙයාට පොඩි කාලේ සමහරට වෙච්ච දෙයක්. මෙයාට දේවල් කවුරුත් කියලා දීලා නැහැ. මෙයා හැදිච්ච පරිසරය වැරද්දක්. නැතුව මෙයා නරක කෙනෙක් නෙමෙයි. හරි? මෙයා හැදිච්ච පරිසරය නිසා මෙහෙම කෙනෙක් බිහිලා තියෙන කියන එක ඔයාලා පොඩි කාලේ අහලා දෙන ගිරව් දෙන දෙපැත්තට වැටිච්ච එකට ඉපදිච්ච ගිරවෙක් එක කට්ටිය හොරුන්ගේ පැත්තට යන කෙනෙක් භික්ෂුන් ඉන්න ආරාමයකට යනවා. එතකොට එක ගිරවෙක් හොඳට හැදුනා එක ගිරවෙක් නරකට හැදුනා. ඒ නිසා පරිසරය ගොඩක් බලපානවා අපේ දේවල් වලට. එතකොට අපි කතා කරගෙන හිටියේ දැන් යංගු අතන්ට කතා ටිකක් දිගට ගියා. ඇයි පොල් ගෙඩිය කැඩුවා කියලා කැත්තෙන් කෙටුවා. ඇයි කොස් ගෙඩිය කැඩුවා කියලා කැත්තෙන් කෙටුවා අසල්වැසියට. අසල්වැසියයි මේ කොස් ගෙඩිය හොරෙන් කඩාගත්තේ. ඔන්න කොස් ගෙඩියක් දැක්කා. හරිද? මොකද හිතෙන්නේ ඉස්සලම නියමයි කොස් ගෙඩිය. ඉස්සල මොකද සතා කියන අපේ අසින සත්ත්ව කොට්ටාශ සත්ත්ව ගති. දැන් වඳුරෙක් බලන්නකෝ වත්තකට පැනන මොකද කරන්නේ මේ? අහා ඉන්නවද අපෙන් මේ කිහෙල් ගෙඩි දෙයක් කඩා ගන්නද? මටයි පුතාට අහනවා නෑ ඇවරියටම දෙනවා වැඩේනේ. I think බලන්න දෙකක් කාලා ඉතුරු කෙහෙල් ගෙඩි 30ක් විතර බිම තියෙන්නේ. ඒ තමයි සතා. හරි සත්ත්ව මනස. අපිත් ඔහම තමයි. වැඩේ කියන්නේ පොඩි කාලේ නම් අපේ අස්සය දෙවියෙක් සුපර්යුගයක් වර්ධනය වෙනවා. ඒ නිසා අපි මේ කන්ට්‍රෝල් එකයි. ඔයාලා බලන්න ඔයාලා හැම කෙනෙක්ගෙම එක්ක ඉඩ් වැඩි එක්ක සුපර්යිගෝ වැඩි එක්ක බැලන්ස්ඩ්. හරි? බැලන්ස් තමයි වෙන්න ඕනේ. දැන් සුපර්යිගෝ ඕනට වැඩි වුණොත් ඔයාට මේ ලෝකෙ ඉන්න බෑ. එහෙනම් ඔයා යනවා එක්ක මහාන වෙන්න යනවා. ඒ කියන්නේ අර ආධ්‍යාත්මික පැත්ත වැඩි වුණොත් ඒකනේ. ආධ්‍යාත්මික පැත්ත වැඩි වුණොත් ඔයාට මනුෂ්‍ය සමාජෙ ඉන්න බෑ. ඔයා යනවා එක්ක මහාන වෙන්න එක්ක ආගමික විශ්ෙන් ඔයා යනවා එක්ක කැලේක භාවනා කරන්න මොනවට හරි යනවා. ඉඩ් පැත්ත වැඩි වුණොත් මොකද වෙන්නේ? ඔය හිරගෙදර ඉන්න ගොඩක් ඉඩ් පැත්ත වැඩි කට්ටිය. එයාලා දෙයක් කරන් දෙපාරක් හිතෙන්නේ නැහැ. චේන් එකක් දැක්කද බෙල්ල කපලා හරි චේන් එකක් ගන්න. හරි ගැහන් ළමයෙක් දැක්කද අවශ්‍ය දේ මොනවා කරලා හරි මරලා හරි කරගන්න. තේරෙනවද? ඒ ඉඩ් බලවත්. ඉඩ් පැත්ත ගොඩක් විශාලයි. මොකද මේ කරන්නේ හිරේ දාලා කඳුර දාලා මොකද කරන්නේ? සම්බර කරනවා. හොඳ දේවල් කියලා දීදී සුපර්යිගෝ ඉඩ් සම්බර කරනවා. හරි? ඔය තමයි කතා කරන්නේ. එතකොට අර මිනිස්සයා ඇයි එකපාරට කඩාගත්තේ? එයා ගෙඩිය දැක්කා. එයාට හිතුණා මට මේ කඩා ගන්න ඕනේ. ගිහිල්ලා ගෙඩිය කඩාගත්තා. හරි? ගෙඩිය කඩාගත්තා. මොකද උනේ? අර මිනිස්සයා ඇවිල්ලා කැත්තෙන් ගැටුවා. එතකොට අර මිනිස්සයාට හිතුණා නම් මේ ගෙඩිය කඩන්න කලින් මම පොඩ්ඩක් වත් එක්ක නම් අහලා ඉන්න ඕනේ. හරි? නැත්තම් එයාට කියලා මම මේ ගෙඩිය කඩා ගන්නම්. මේකෙන් කෑල්ලක් ඔයාටත් දෙන්නම් මටත් පොඩි කෑල්ලක් දෙන්න. ඔයා ගන්න අපිට කන්න පොඩ්ඩක් මේ දස්ලා අඩිය ඔහම අහලා ගන්න තිබ්බනේ. ඇයි එහෙම කරේ නැත්තේ? ඉඩ් කියන පැත්ත වැඩි සුපර්යිගෝ පොඩ්ඩක් ඩෙවලොප් වෙලා අඩුයි. හරි? ඕක තමයි කතන්දරේ. හරිද? ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති ඉඩ් ඊගෝ සුපර්යිගෝ කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි යමු ඊළඟට මම කතා කරේ ඉතින් කොතනද? අපි දැන් පොඩි සයිකොලොජි සයිඩ් එකකටත් ගියා. මම කියවනේ මානසික පැත්ත ඔයාලට පොඩ්ඩක් කවර් කරන්න මට ආසයි මේක. එතකොට අපි කරනවා කියලා කිව්වේ 6pm onwards කියලා තිබ්බේ අපි තව ටිකලක් කරමු විනාඩි 20ක් වගේ නැත්නම් කම්මැලි දෙනවා වලට දිගටම යන්න කිව්වොත් පැය ගණන් අදින්න කිව්වොත් වැඩේ අපි ආයෙ පාරක් එමුණොත් කතා බහ කරමු මේක. එතකොට මම කතා කරේ sexual preference එක ගැන. දැන් ඉඩේක සුබයික ගැන අපි කතා කරාට පස්සේ sexual preference ගැන කතා කරද්දී මම කිව්වා හැම කෙනෙක්ටම තරුණ වයස වෙද්දී කවුරු හරි ගැහැණු ළමෙක්ට එක්ක ගැහැණු ළමෙක්ට පිරිමි ළමෙක්ට ආස වෙනවා පිරිමි ළමෙක්ට ගැහැණු ළමෙක්ට ආස වෙනවා විරුද්ධ ලිංගික අයට ආස දෙන්න පුළුවන් නැත්නම් සමාන ලිංගිකයන්ට ආස දෙන්න පුළුවන්. එතකොට මේ අතවර කිරීම තුලින් මම කී හිටියා මම කිව්වා පිරිමි ළමයි කතාවක් කියන්න. ඉතින් මේ පිරිමි ළමයා පොඩි කාලේදී යම්කිසි අතරකට ලක් වෙනවා. ලක් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයා ලොකු වෙනකොට මෙයාගේ මේ වෙච්ච මානසික පීඩනය තුලින් දැන් බලන්න ළමෙක්ට වෙන බලපෑම. මේ ගැන හිතලා මෙයාට අර ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය නිසා ඒ පොඩි කාලේ වෙච්ච සිදු අපයෝජන නිසා මෙයාට නිකන් ගැහණු ළමයි පාන ගතිය ඇතිලා තියෙනවා. පිරිමි කෙනෙක් අතින්ම තමයි අපයෝජනනේ. නමුත් මේ මනස හැසිරෙන විදිය හරි විවිධාකාරයි. අපිට හිතන්න බෑ දැන් ටෙනිස් බෝලයක් නම් බිම පොලේ ගැහුවොත් අපි මෙහෙම ගැහුවොත් උඩ යනවා. හරි එච්චරයිනේ. මනස කියන එක එහෙම නෙමෙයි. මනස කියන්නේ හරියට රග බෝලයක් වගේ. දැන් රග බෝලයක් මෙහෙම ගැහුවොත් හැම වෙලේම පුරුදු කෙනෙක්ට හරියට මතර ගන්න පුළුවන්. නමුත් ඔක පොලේ ගැහුවොත් වෙන පැත්තකට යන්නත් පුළුවන්. හරි. හරියටම රවුම් බෝලයක් වගේ නෙමෙයි මේ මනස කියන්නේ. මෙහෙම ගැහුවොත් කොහේයිද කියලා අපි දන්නේ නැහැ. හරිද? ඒක නිසා මනස කියන්නේ හරි ටිකක් අමුතු කතන්දරයක්. ඒ නිසා දැන් මේ ළමයාට මොකක්ද හේතුව කියලා අපි දන්නේ නැහැ. මම තාම ඒක ස්ටඩි කරන අය එහෙම උනේ කියන එක. මේ ළමයාට ගැහණු කියන ළමයි එපා වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ sexual preference එක මෙයාට වෙනස් වෙන්න පටන් ගත්තා. මේ වෙච්ච අපයෝජන නිසා. මෙයාට මොකද උනේ? පිරිමි ළමයි කියන ආකර්ෂණයක් ඇති වෙන්න පටන් ගත්තා. මේකෙන් දිගින් දිගටම ගිහිලා මෙයා මගේ ළඟට එනකොට
සෑහන ප්‍රශ්න ගොඩක් කියලා තිබෙදී අපි ඒක පස්සේ කතා කරමු. නමුත් මම තව දෙයක් කියන්නම්. මේ විදිහම පිරිමි ළමෙක් හිටියා. එයා මගේ ළඟට එද්දි ගොඩක් පරක්කුයි. එයාට AIDS කියන රෝගේ පවා හැදිලා තිබ්බා. එතකොට කොච්චර බලපානවද මානසිකව ළමෙක්ට සහ වැඩිවියට පත් වෙනකොට වැඩිහිටියෙක් බවට පත් වෙද්දි කොච්චර මේ අපයෝජන මනසට බලපානවද? හරි. ඒක තමයි අපි කතා කරන්න ඕනේ. ඒක තමයි අපි දැනගන්න ඕනේ. ෆිසිකලි හැම වෙලෙම දේවල් කරන එක නෙවෙයි. එහෙම මෙහෙන් අල්ලන කතන්දර විතරක් නෙමෙයි. මානසික මොකද වෙන්නේ කියන එක අපි හොඳට දැනගන්න ඕනේ. දැන් හිතන්නේ දැන් අපි මේ කතා කරපු ටිකත් එක්ක ඔයාලට සයිකොලොජිකලි හොඳ දැනුමක් හම්බ වෙන බේස් එකක්. හරි. මනස වැඩ කරන්නේ කොහොමද? ළමෙක් ගොළු වැඩ කරන්න කොහොමද? මේක තව කතා කරන්න බෑ සෑහෙන්න. මම අද කෙටියෙන් මේ පැයක් නැපිට තියෙන මේ පැය ඇතුළත මම ඔයාලට ටක් ගාලා අවශ්‍ය දැනුම ටික ලස්සනට ඔලුවට දෙන්නම්. හරිද? එතකොට සෙක්ෂුවල් ප්‍රෙෆරන්ස් එක වෙනස් වෙන එක ගැන අපි එහෙම කතා කරා. ඊළඟට අපි කතා කරමු පොඩ්ඩක් සෝෂල් ෆෝබියා කියන කතන්දරේ. සෝෂල් ෆෝබියා කියන්නේ මොකක්ද? දැන් ඔයාලා බලන්න ඔයාලට මේ දේවල් තියෙන්න පුළුවන්. සමාජ බීතිකාව. ඒ කියන්නේ ඔයාලට එළියට එන්න බයයි. මිනිස්සුෙක් කතා කරන්න බයයි. දාඩි දාන. අත්වලට නිතරම දාඩි දාන කෙනෙක් දැක්කාම ඉස්සරහට ගිහලා කතා කරන්න බයයි. ඇඟම වෙවුලන කකුල් දෙක නිකන් අර මැන්ඩලින් ගහනවා කියන කට ගාලා ඉන්නවා. අපි ස්කූල් වීඩියෝ එකේ ෂැගි කියලාගේ වෙවුලන පටන් ගන්නවා. හරි. ඒ නිසා ඒ වගේ කතන්දර තියෙනවා. කතා කරන්න අමාරුයි තැනකට ගිහලා මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. ඇස් දෙක දිහා බලලා කතා කරන්න බෑ. සයිඩ් එක බලන් කතා කරන්නේ නිකන් පෞරුෂයක් නැහැ වගේ දෙන්නවා. පිරිමි ළමයි ගැහණු ළමයි දෙකොල්ලටම මේක තියෙන්න පුළුවන්. ඔය තමයි සෝෂල් ෆෝබියා ලක්ෂණ. ඒ කියන්නේ එළියට යන්න ඔයා බයයි. හරිද? සමාජයට යනවා ටිකක් බයයි. ගියාම ඔයාට හිතනවා නිකන් මෙයාලා මං ගැන මොනවද හිතනවද? අර කට්ටිය මං ගැන මොනවද කතා වෙනවද? මට අර පොඩි කාලේ වෙච්ච දේ මෙයාලා දැනගයිද? මෙයාලා අහයිද මගේ? මට ආයේ වගේ දෙයක් වෙයිද? හරි? මේ බය එයාලා තුල තියෙනවා. සෝෂල් ෆෝබියා තියෙන ලක්ෂණ තුල මේ දේ තියෙනවා. මේක වඩාත් තියෙන්න පුළුවන්. ඉතින් මම කතා කරේ ගොඩක් මේ අපයෝජන සිද්ධ වෙන ළමයින්ට පසු කාලීන ජීවිතයේදී 20 25 වෙනකොට මේ සෝෂල් ෆෝබියා කියන තත්ත්වය එනවා. හරිද? ඉතින් ඕකත් අපි හිතන්න ඕන දෙයක්. මේ අපයෝජන වලින් පසු කාලීන සිද්ධ වෙන දේවල්. ඊළඟට දැන් මම ඔයාලට ඔය කිව්වේ කායික දේවල් බොහෝම සුළු කොටසක්. හරි. මානසික අක්‍රමකතා කියන ගණයෙන් 3ක් වගේ අරන් තමයි මම ඔය කතා කරේ. ඕක ගැන කතා කරන්න පුළුවන් අපිට ගොඩක් වෙලා. නමුත් ඊළඟට මම ඔයාලට පොඩ්ඩක් කියන්නම් තව දෙයක්. අපයෝජන ගැන අපි කතා කරන්නේ. අපයෝජන ගත්තාම දැන් ඒකත් මම හොඳ සිද්ධියක් කියන්නම්. මම මේ ළඟදී වෙච්ච දෙයක්. ශාරීරික කරන හිංසා පීඩා ලිංගික පීඩාවන් මේ දේවල් අල්ලනවා අනවශ්‍ය ස්පර්ශයන් මේවා විතරක් නෙමෙයි. හරිද? ඕනම වෙලාවක දරුවෙක්ට උනත් උනට වඩා බැනලා කරලා දේවල් කරන්න ගියොත් ඕනට වඩා ළමයා පාලනය කරන්න ගියොත් පසු කාලීන මේ ළමයා ගොඩාක් හිතුවක්කාරයි වෙනවා. ලොකු වුණාම අපරාධකාරයෝ බිහි වෙන්න පුළුවන්. හරිද? ඒ සිද්ධ වෙන පොඩි දේවල් නිසා ළමෙක්ගේ පොඩි කාලේ හරියට අපි හසුරවන්නේ නැති එක නිසා එයාගේ අර උඩු හිත යට හිත කියලා දෙනවා. ඒකත් අපි කතා කරමු. උඩු හිත යට හිත කියන මාතෘකාවත් රසවත්. ඒක පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එක පොඩි ඉස්තරයක් මම කතා කරන්න. ඉතින් ඒ ළමයාට බණින එක හිර කරන එකෙන් පවා දේවල් සිද්ධ වෙනවා. දැන් මේ ළඟදී වෙච්ච සිදුවීම මම කියන්නම්. මම හෝටල් එකක නිකන් හෝටල් එකකට පොඩි කඩයක් හරි කන්න තියෙන. ඒවා හෝටල් කියලා නම දාලා තියෙන්නේ. එතකොට ඒ පොඩි තැනක කෑම කන ගමන් ඉන්නකොට මම අර කිව්වා වගේ ලොකු ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඒ කියන්නේ ගොඩක් හොඳ මුදල් තියෙන හැම ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක කට්ටියක් කියලා පෙවුන්නේ නැහැ. ටිකක් දුප්පත් අර දුප්පත් කියන ගොඩේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ධනාත්මක පන්තිය, ධනවත් පන්තිය, මධ්‍යම ප්‍රාන්තික සහ දුප්පත් කියලා අපි දුගී පන්තිය කියලා කොටස් තුනක් හඳුන්වනවානේ. එතකොට අර දුගී කියන ලෙවල් එකේ වගේ නිකන් මධ්‍යම පන්තියට පොඩ්ඩක් අඩුයි වගේ ලෙවල් එක තමයි මගේ නිරීක්ෂණයෙන් මට තේරුණේ මේ කට්ටිය. මම හොඳට බැලුවා යාළුවා. හරි. මට ඉන්දියාවට කතා කරලා එන්නත් හිතුණා. නමුත් තේරුම නැති වැඩක් කියලා ඉතල මං ආවා. කතන්දරේ මෙහෙමයි. ළමයි 3 දෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක් ඉන්නවා. හරිද? ලොකුවට ඇඳ පැළඳ ගත්ත කට්ටිය නෙමෙයි සාමාන්‍ය විදිහට මං කිව්වනේ. බැලුවට පේනවා නිකන් මධ්‍යම පන්තියට වඩා පහළ පිරිසක් කියලා. එතකොට දැනුම යාලට නැහැ. කොයිතරම් මේ මිනිස්සු දැනුවත් කිරීම කියන එක වැදගත්ද කියන එක බලන්න දැනුම තමයි මම හිතන්නේ මනුස්සෙට දෙන්න පුළුවන් උපරිම දේ. මේ වෙලාවේ මම ඔයාලා හැම කෙනෙක්ටම ලක්ෂ දෙනාට වඩා මෙන්න මේ දැනුම ඔයාලට ලබා දෙන එක පුදුම වැදගත්. හරි. ඒක මට තේරුණේ සිද්ධිය දැක්කට පස්සේ. ඒ අම්මට කොච්චර දැනුමක් දැක්ද ළමයෙක් ගැන, ළමයෙක් හදන්න ඕන විදිහ, ළමයට ආදරය දෙන්න ඕන විදිහ, ළමයට කතා කරන්න ඕන විදිහ කොච්චර නැද්ද කියලා තේරුණා මේ සිද්ධිය දැක්කට පස්සේ. ඒ ළමයා ගැහණු ළමයෙක් සහ පිරිමි ළමයි දෙන්නෙක් හිටියේ. පුදුම විදිහට මේ ළමයා අර මුළු හොටෙල් එකටම මැහෙන්න කෑ මේ ළමයාට බනිනවා. හරි. ඒ ළමයා අර කොකා කෝලා එකක් ඉල්ලනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ලොකු පෙප්සි කොකාකෝලා බඩි බෝතල් කියලා කියනවා. වීදුරු බෝතල් එක. ඒ බෝතල් එකක් අරන් දීලා දෙනවා ළමයි තුන් දෙනාටම පොඩ බොන්න. දැන් ගැහණු ළමයා එක බොන ගමන් ඉන්නේ. පිරිමි ළමයා අනේ මටත් ඕනේ කියලා ඉල්ලනවා. දැන් මේ අම්මා මොකද කරන්නේ? හරි පුතේ පොඩ්ඩක් ඉන්න. අක්කා බිව්වම දෙයි. ඔහොමනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය සමාජයේ. පොඩ්ඩක් ආදරෙන් විස්තර කරලා දෙනවනේ. එහෙම නැහැ. කියන්නත් බැරි වචන වලින් මට කියන්නත් බෑ මෙතන. තෝපි ඔහොම ඔන්න ඔය වගේ හිටපන්. මෙහෙම අර පොඩි ළමයි අවුරුදු 3-4 ඇති නම් ප්‍රී ස්කූල් වගේ ඒ වගේ වයස ළමයි වහිනවා පුදුම විදියට මේ ඉන්න මම දෙන්නම් කියලා. කියන්නේ හිටපන් අක්කා ඔක බොනවා ඔහොම කතන්දර ඊට වඩා වචන කිව්වා. හරි කියන්න තපාසු ඉතින් ඒ විතර පුදුම විදියට මේ ළමයාට බලන් ඉන්න බෑ.
හරි මිනිස්සු මූණෙන් මූණ බලන හොටල් එක දැන් හොටල් එකේ මිනිස්සු මූණෙන් මූණ බලන එකට වඩා මනෝවිද්‍යාව ආධාරණ කෙනෙක් විදිහට මම මේක බලලා සිද්ධිය සෝචනීය පැත්ත මට තේරුණේ මෙතන මේ සිද්ධ වෙන සුළු ලැජ්ජාව නෙමෙයි හොටල් එකේ කෑ ගන්න ලැජ්ජාව විදිහ අම්මා කෙනෙක් යටතේ මේ විදිහ තාත්තා කෙනෙක් යටතේ ළමයි ගොඩක් ස්ට්‍රික්ට් විදියට දැඩි විදියට හැදෙන්න ගියාම බැනලා කරලා මේ ළමයින්ට ආදරේ ලැබෙන්නේ නැහැ හරි මේ ළමයින්ට ආදරේ නැහැ පස්සේ කාලෙක ඕක දෙපැත්තකට යන්න පුළුවන් පොඩි කාලේ අපිට ආදරේ ලැබෙන්නේ නැති වුනහම එක්ක අපි ලොකු වුනහම ගොඩාක් ආදරේ හොයන අය බාටපත් වෙනවා දැන් ගොඩක් බලන්න ඔයාලා ගොඩක් සංවේදී කෙනෙක් නම් මේ ළඟදී මම ගැන වීඩියෝ එකක් කරා මම YouTube channel එකෙත් මම දාලා දෙනවා ඔයාලට කියන්න ඕන දෙයක් මනෝවිද්‍යාව ගැන උනන්දු වෙනම් ඔයාලට මේ දේවල් ගැන ඉගෙන ගන්න ඕන නම් ප්‍රශ්න අහලා තියෙනවා chat එකේ මම ගැන කතා කරන්න. හොඳයි. ඉන්න බලන්න chat එකේ මම පොඩ්ඩක් බලනකම්. මට private message දානවා නම් message එහෙම දැම්මත් කමක් නැහැ. chat එක පොඩ්ඩක් බලන්න අපහසුයි මට phone එකේ නිසා. මම ප්‍රශ්න දැක්ක මම ගැන කතා කරන්නම්. අහලා තිබුණේ මම private අහපු දෙයක් වෙන්න පුළුවන්. නමුත් private අහපු දෙයක් නම් යාට හානියක් වෙන්නේ නැහනේ. ප්‍රසිද්ධිය අහපු කෙනෙක් දෙයක් නම් ඒත් හානියක් වෙන්නේ නැහැ ප්‍රසිද්ධිය බය නැතුව අහපු ඉඳන් මම උත්තර දෙනවා හෝමෝසෙක්ෂුවල් කියන දේ වැරදි කියලා අහලා තිබ්බා. ඊගෙන අපි කතා කරමු පොඩ්ඩක්. හරිද? මේක කතා කරලා මම එතනට එන්නම්. අන්තිම ටිකේදී තව අපිට විනාඩි කිහිපයක් තියෙනවා. කතා බහ කරමු. එතකොට මම කතා කරේ අර තැන ගැන. හරි? ඕකත් අපයෝජනයක්. ළමයින්ට බණින එක ඕනට වඩා. මෙතනදී මම කිව්වනේ දැන් හරි මම කතා කරේ මෙතන පිරිසවල් දෙන්නෙක් ඉන්නවා දෙකොට්ටාශයක් ඉන්නවා. මේක බලන ඔයාලා දෙකොට්ටාශයකට අත් වෙන්න පුළුවන්. එක්කෝ ඔයාලා අධිසංවේදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ගොඩාක් දේවල් වලට සෙන්සිටිව්. ඔයාට බැන්නත් හිත රිදෙනවා කියන එක පොඩි දෙයක් කිව්වත් හිත රිදෙනවා. ඔයා ගොඩක් ආදරය හොයනවා. ඔයාට ගොඩක් ආදරය ඕනේ. ආදරය කරන්න ගත්තා උපරිම දේ දෙනවා. දීලා ඔයා රැවටෙනවා. ඔයාගේ පැත්තෙන් විතරයි දේවල් සිද්ධ වෙන සම්බන්ධක 100%ක්. අනික කෙනා දේවල් කරන්නේ නැහැ. ඉතින් මෙහෙම දේවල් තියෙන හයිපර් සෙන්සිටිව් කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. බොහෝ දුරට ඔයාට පොඩි කාලේ ආදරය ලැබිලා නැහැ අම්මා තාත්තගෙන්. එතකොට අපි පසු කාලීනව සයිකොලොජිකලි මේ ආදරය හොයනවා කියන එක. හරි? තාත්තගේ ආදරය ගෑනු ළමෙක් හොයනවා කියන්නේ අම්මගේ ආදරය පිරිමි ළමෙක් හොයනවා කියන්නේ මේ විදිහට පසු කාලීනව සයිකොලොජිකලි ලැබුණ නැති ආදරේ අපි හොයනවා. එක්කෝ ආදරේ ලැබුණ නැති නිසා ඔයා හයිපර් සෙන්සිටිව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආදරේ ලැබුණ නැති නිසා ඔයා ඉතා දරදඬු වෙන්න පුළුවන්. හරි? ආදරේ ලැබුණ නැති නිසා දරදඬු වෙන්නත් පුළුවන්. අර මම කිව්වා වගේ අර රබර් බෝලේ ටෙනිස් බෝල් බිම ගැහුවම උඩ එනවා වගේ නෙමෙයි මනස. ඔයාට ආදරේ ලැබුණ නැත්නම් එක්ක ඔයා සෙන්සිටිව් වෙනවා එක්ක ඔයා අති දරුණු මනුස්සයෙක් වෙන්න පුළුවන්. එක්ක ඔයාට කොච්චර ආදරේ ලැබුණත් ඔයා සෙන්සිටිව්ව දරුණුත් නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. හරි? සයිකොලොජි කියන්නේ ඒකයි. ඒ කියන්නේ අර බූමරංගි වගේ මෙහෙම ගෙවුවම හරියට මතට එනවා එහෙම කන්නේ. කොහේ යනවද කියලා අපිට හිතන්න බෑ. හරිද? එහෙම කතන්දරයක් සයිකොලොජි කියන්නේ මනෝවිද්‍යාව කියන්නේ. ඉතින් ඒක නිසා ඔයාට වෙලා තියෙන දේවල් ඔයාම ස්ටඩි කරන්න. ඔයාම ආපස්සට ගිහින් බලන්න මට ආදරේ ලැබුණ නැද්ද? අම්මා තාත්තා මගේ ළඟ හිටියේ නැද්ද? ඒකද මම සෙන්සිටිව්. ඒ ලැබුණ නැති ආදරේද මම හොයන්නේ. ඒක නිසාද ලයිෆ් එකේ මට සමහරතෙන් වරදි. හිතලා බලන්න. එහෙනම් මම මොකද කරන්නේ? මගේ එතන වීක් පොයින්ට් එකක් තියෙනවා. එතන මම මොකද කරන්නේ? ඉතින් ඔය ගැන මම ගොඩක් කතා කරලා දෙන YouTube channel එකේ ඔයාලට අවශ්‍ය නම් කේස් දෙසානක් කියන තැනින් ඉගෙන ගන්න. හරිද? මගේ බලාපොරොත්තු ගොඩක් අයට මේ මනෝවිද්‍යාව කියන දේ දෙන එක. ලංකාවේ මිනිසුන්ගේ ඔළුව හදන එක. මේ වගේ පොඩි අරමුණක් මගේ හිතේ තියෙනවා. ඉතින් අරමුණට යන ගමනේ තමයි මෙතනටත් මට ආරාධනාවක් ලැබුණේ. හරි? ඒ නිසා ඒ දේවලුත් බලන්න. එතකොට මම කතා කරගෙන හිටියේ දැන් අර ළමයා අර විදිහට සලකන එක තුලින් ඉස්සරහට මොන වගේ ළමයි 3 දෙනෙක් බිහි වෙයි. ගැහැණු ළමෙක් වුණාම මම ඒක ගැන කතා කරලා තියෙනවා මීට කලින් වැඩසටහන් වලදී. ලංකාව වගේ තැනක දැන් ගැහැණු ළමෙක්ට වැරදුනොත් හරි ලංකාවේ ගොඩාක් ඔයාලා දන්නවද ලංකාවේ සංස්කෘතිය තුළ සමාජය තුළ මම ස්ටඩි කරලා තියෙනවා ගොඩක් තියෙන්නේ බමුණු මත ඉන්දියාවෙන් ආපු බමුණු මත බ්‍රාහ්මණ මත. ඒ කියන්නේ මොකද්ද බ්‍රාහ්මණ මත කියන්නේ? මෙහෙමයි කවියක් තියෙනවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉන්න මම මතක් කරනකම් කතන්දරේ ඒ කවියේදී කියන්නේ ගැහැණු අය ගැන තමයි මේ කවිය කියන්නේ. හරි මේක බ්‍රාහ්මණ පැත්තෙන් ආපු කවියක්. මේකෙදි කියන්නේ ගැහැණු ළමයා ගැන පිරිමින්ට මේ කියන්නේ. හරි බ්‍රාහ්මණයෝ උගන්වන එක. මේකෙදි කියන්නේ දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං දරනාසනං ඊළඟට ශයනං මරණං කුයරයාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසි. ඔන්නෝක තමයි කතන්දරේ. හරිද? මොකද්ද මම මේ කිව්වේ? දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං දරනාසනං ශයනං මරණං කුයරයාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසි. මොකක්ද මේකෙන් කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ හරි මැසේජස් ඇවිල්ලා තියෙනවා මම බලන්න අන්තිමට. එතකොට මේකෙන් කියලා තියෙන්නේ අපි කවිය පොඩ්ඩක් පැහැදිලි කරමු මේ ගැහැණු ළමයි ගැන පිරිමි ළමයින්ට කියලා දෙන්න. හරිද? මේක විහිළුවෙන් අපිට කතා කරන්නත් පුළුවන්. ස්පර්ශ ඉස්සලම කියන්නේ මොකද්ද අපි කතා කරේ?
දර්ශන චිත්ත වෛකල්‍යයක්. දර්ශනයෙන් චිත්තය විකල වෙනවා. දැන් ගැහැණු ළමයි දැක්කම චිත්තය විකල වෙනවලු. විකල වෙනවා, පිස්සු හැදෙනවා. හරිද? අර කියන්නේ දැන් පිරිමි ළමයි කියනද ඒක නම් ඇත්ත තමයි කියලා හිතන ඇතිනේ. කෙල්ලෙක් දැක්කම නිකන් ඔළුව පිස්සු හැදෙනවා කතන්දරක් තියෙනවා. දර්ශන චිත්ත වෛකල්‍යයක්. ඔන්න බලන්න ගැහැණු ළමයි ඔන්න බලන්න ඔයාලට කියන්නේ. ඔයාලව දැක්කම කොල්ලොන්න පිස්සු හැදෙනවලු. ඇත්තද කියලා බලන්න. දර්ශන චිත්ත වෛකල්‍යයක්. දර්ශනයෙන් චිත්තය විකල වෙයි. ස්පර්ශනං දනනාසන. ස්පර්ශය කරොත් ගැහැණු ළමෙක්ව සල්ලි කුඩු වෙනවා කියලා තමයි මේ කියන්නේ. ස්පර්ශනං දහන නාසනං, ධනය නාශනය වෙනවා, නැසෙනවා, විනාශ වෙනවා. කියන්නේ ගැහැණු ළමයි ඔන්න පිරිමි ළමයින්ගෙන් බලන්න නිකන් ඔයාලා අර දඩ එහෙම ගහනවා පිරිමි ළමයිට. ඒක තමයි කියන්නේ. හරිද? පිරිමි ළමයි ඉතින් ගැහැණු ළමයි යාළු කරගත්තොත් සල්ලි ටික නම් ඉවරයි කියලා තමයි කියන්නේ. ස්පර්ශනං දහන නාසන. මේ කාලේ බ්‍රාහ්මණයෝ කියලා තියෙනවා. හරිද? තුන්වෙනි එක මේකේ යම් කිසි ඇත්තක් තියෙන බව ඇත්ත. නමුත් මේ බමුණු මත කියනවා හරිම භයානකයි. ඒ කියන්නේ දැන් ගැහැණු ළමයිට විතර නෙමෙයි පිරිමි ළමයි සමහරව ඉන්නවා ගැහැණු ළමයිගේ ධනය නාශනය කරන. හරිද? ඒ කියන්නේ දෙපැත්තටම මේවා සත්‍ය වෙන අවස්ථා තියෙනවා. එහෙම සත්‍ය නොවන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මේ බමුණු මත කියන එක ටිකක් භයානකයි. මම භයානක පැත්ත කියන්නම්කෝ. මේ විහිළුක් කරන්න හොඳයි මේවා. ගොඩක් සීරියස් ගන්න හොඳ නැහැ. හරිද? ඉස්සර අපේ තිබි සීරියස් ගන්න දෙයක්. මම තව දෙයක් කතා කරන්නම්. කන්‍යා භාවය ගැනත්. ඒකත් මේ බ්‍රාහ්මණ මතයක්. හරිද? ඒකත් මම කියලා දෙන්නම්. මොකක්ද කතන්දරේ කියලා. දර්ශන චිත්ත වෛකල්‍යං ස්පර්ශනං දනනාසනං ශයනං මරණං කුයරයා. ඒ කියන්නේ සායනය කරොත් ස්ත්‍රියක් සමග සායනය කරොත් රැයක් ගත කරොත් මරණය නියතයි. ඉතින් මැරෙන්න තමයිලු වෙන්නේ. එතනින් හැටි ගැලීමක් නැහැ කියලා තමයි කියන්නේ. හරිද? අන්තිමට කියනවා ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී. එබැවින් ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂයෙන්ම රාක්ෂසියක් බව දත යුතුය. රාක්ෂයක්. දැන් පිරිමි ළමයි ඉන්න ගැහැණු ළමයි හිතන ඇති අනේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් මට කියන්නේ යකින්නේ කියලා තමයි කියලා හිතන ඇතිනේ. ඉතින් ඔහොම කතන්දර තියෙනවා. දැන් ගැහැ පිරිමි ළමයි හිතනවද අඩේ මගේ ගැහැණු ළමයි ගැනමයි කිව්වේ කියලා හිතන කට්ටිය ඇති. ඉතින් මම ඔය කිව්වේ ටිකක් ඔයාලා කම්මැලිකම යන්නත් එක්ක ඒකෙන් කියන්නේ ගැහැණු ළමයාගේ තියෙන මොනවද? නරක ගතිගුණ කියලා නේද කියන්නේ. නමුත් එහෙමද හැම ගැහැණු ළමෙම නෑනේ. ඔහොම ගැහැණු ළමයි ඇති හැම තැනම ඕනම සොසයිටි එකක් ගත්තොත් පිරිමි ළමයිත් ඔහොම කට්ටිය ඉන්නවා. ඔහොම නැටියක් තියෙනවා. ගැහැණු ළමයිත් ඔහොම ඉන්නවා. හැම අච්චරෝන සොසයිටි එක කියන්නේ. එක එක විදිහ ඉන්නවා. එහෙමයි කියලා ගැහැණු ළමයි එක ගොඩකට දාලා පැක් කරන්න පුළුවන්. නමුත් ලංකාවෙත් ඔය කතන්දරේ තියෙනවා. හරිද? ගැහැණු ළමයි මෙහෙමයි කියලා තියෙන තැනක් තියෙනවා. හොඳම ඉන්දියාව ගොඩක් ඔය බමුණු මත තියෙනවා. ඉන්දියාවේ බමුණු හිටියේ මෙහෙ නෙමෙයි. බ්‍රාහ්මණයෝ හිටියේ ඉන්දියාවේ. එතකොට තව දෙයක් තමයි කන්‍යා භාවය කියන එක. මේකත් බ්‍රාහ්මණ මතයක්. හරිද? දැන් ගැහැණු ළමයිගේ කන්‍යා භාවය හොයනවා විවාහයක. බ්‍රාහ්මණ මතයක් මේක. ඒක කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ඔයාලා දන්නවද 100ට බොහොම සුළු පිරිසක පමණයි ගැහැණු ළමයි කන්‍යා භාවය පිහිටන්නේ. නැත්තම් පිහිටන්නේ නැහැ ඒක. එතකොට මෙතනදී දැන් මගේ මම අඳුරන කවුන්සිලර් කෙනෙක්ට ආපු ප්‍රශ්නයක් මම කියන්නම් කන්‍යා භාවය සම්බන්ධයෙන්. එතනින් එහාට දැන් අපි පැයක් විතර කාලයක් කරානේ. මම තව පොඩි කොටසක් කියලා ඉවර කරන්න. විනාඩි 10ක් විතර දෙන්නකො. හරි? නැත්නම් ඔයාලට කම්මැලි දෙනවනේ. ඒක නිසා විනාඩි 10කට අඩු කාලෙකදී මම කතා කරලා ඉවර කරන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා ඩග්ගල වැඩේ අපි රැප් අප් කරමු. එතකොට ඒ කවුන්සිලර්ට ප්‍රශ්න මම කියන්නම්කෝ. පිරිමි ළමයාට විවාහයේ දවසේදී මේ කන්‍යා භාවය නැති ගැහැණු ළමයි කන්‍යා භාවය නැති එක ප්‍රශ්නයක්. මොකද උනේ? දැන් අම්මටත් මේක ප්‍රශ්නයක් පිරිමි ළමයාගේ. පිරිමි ළමයාටත් මේක ප්‍රශ්නයක්. දැන් පිරිමි ළමයා ආදරේ නෙමෙයි එතකොට කරලා තියෙන්නේ. කන්‍යා භාවයට ආදරේ කරලා තියෙන්නේ. ගැහැණු ළමයා නෙමෙයි ආදරේ කරලා තියෙන්නේ. කන්‍යා භාවයට ආදරේ කරපු නිසා මේක හොයන්නේ. හරිද? එතකොට අම්මටත් ඒක ප්‍රශ්නයක්. අම්මා කොහොමත් හොයන්නේ අම්මලා එහෙමනේ. අම්මා නෙමෙයි ගැහැණු ළමයාට ආදරේ කරන්නේ. පිරිමි ළමයාට ආදරේ කරන්නේ. පිරිමි ළමයා ආදරේ කරනවා නම් දැනගන්න ඕනේ. පිරිමි ළමයා දැනගන්න ඕනේ ගැහැණු ළමයාට කොහොමද සලකන්න ඕනේ කියලා. නමුත් අවාසනාවට පිරිමි ළමයාට හොයලා තියෙන අරක. නමුත් ගැහැණු ළමයා එහෙම ඇසුණු කෙනෙක් නෙමෙයි. අන්තිම මොකද උනේ? ඒ කවුන්සිලර්ට සිද්ධ වුණා. මම නෙමෙයි මගේ කේස් එක නෙමෙයි. මම අඳුරන කවුන්සිලර් කෙනෙක් කේස් එක. ඒ කවුන්සිලර්ට සිද්ධ වුණා මේ ගැහැණු ළමයා සහ පිරිමි ළමයා සහ අම්මා කියන තුන් දෙනාම VOG කෙනෙක් ළඟට යවන්න. ඒ කියන්නේ කාන්තාවන්ගේ නාරි සහ ප්‍රසව වේද පිළිබඳ අපි මොකක්ද යාවට කියන්නේ? හොඳට ඉගෙන ගත්ත කෙනෙක් කියමු. ඒ සයිඩ් එක ගැන හොඳට විශේෂඥ වචන විශේෂඥ වරියක් ළඟට යවුවා. VOG කෙනෙක් ළඟට. ඒ VOG චෙක් කරලා කිව්වා මෙයාට උප්පත්තියම කන්‍යා භාවයක් පිටලා නැහැ කියලා. හරි? VOG චෙක් කරාට පස්සේ තමයි ඔන්න මැරේජ් එක හරියන්න පටන් ගත්තේ. දැන් මොකද හිතන්නේ? බ්‍රාහ්මණ මත කොයිතරම් මේ රටේ බලපාලා තියෙනවද? ඒතර ආදරයක් අර මාංශ පේශීන් වලින් තමයි ආදරේ බලන්නේ. එතකොටනේ කොච්චර දරුණුද බ්‍රාහ්මණ මත. ඉතින් ගෑනු ළමයි ගොඩක් පරිස්සම් වෙන්න මම ඔය ගැන කතා කරලා දිනවා. ආදරේ විරහ ගැන මේ ගැන කතා කරලා තියෙනවා. මානසික ඔයගේ ප්‍රශ්න දෙනවා අනිවාර්යෙන් channel එකට ගිහලා එතන වීඩියෝස් දෙනවා බලන්න. ඔය ගැන මම කතා කරලා දෙනවා ගැඹුරින් ගොඩක්. හරි. ඉතින් මම මේ කිව්වේ බ්‍රාහ්මණ මත කොයිතරම් බලපාලා තියෙනවද? කොයිතරම් මේ කන්‍යා භාවය කියන බොරු සංකල්පයක් පහ හොයනවද? තියෙන්නේ ගෑනු ළමයි කීප දෙනෙක් පහනයි. හරි. ඒකත් විවිධාකාරයි. සමහරුන්ගේ කන්‍යා පට ලැබෙන්නේ නැහැ. එහෙම කතන්දර ගොඩක් තියෙනවා ගැන කතා කරන්න. නමුත් කොච්චර පටු දැක්මද තියෙන්නේ. ඉතින් ඒක නිසා ගෑනු ළමයි ඒ වගේ පරිස්සම් වෙන්න. හරිද? ඒකෝට කොහොමත් හැම වීඩියෝ එකකම වගේ ගෑනු ළමයිගේ පැත්තට ගොඩක් වැඩියෙන් කතා කරනවා. මොකද යාලා අමාරු වැටෙන්න තියෙන ඉඩ වැඩි නිසා ඕවර් සෙන්සිටිව් ගෑනු ළමයි ගැන කතා හරි.
ඔතනට ආවේ ඕවර් සෙන්සිටිව් ගැන කතා කරන්නේ. ගොඩාක් සෙන්සිටිව් ගෑනු ළමයි පරිස්සම් වෙන්න. මොකද ඔයාලා ආදරය කරන්න ගියාම හැමදේම දෙන්න උත්සාහ කරනවා. හරි? දෙපාරක් හිතන්නේ. එතනින් ගොඩාක් වැරදිච්ච ගෑනු ළමයි ඉන්නවා. ඉතින් ඒක ගැන කතා කරන්න ලොකු වැඩසටහනක් කරන්න වෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න. කොහොම හරි මම කතා කරේ අපි අප්‍රයෝජන ගැන කතා කරේ. එතකොට අපේ සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් ගැන කතා කරා, සමාජ වීතිකා ගැන කතා කරා, අන්තිමට මම ආව හොටෙල් එකේ උදාහරණයට. එතකොට මේ ළමයි තුන් දෙනා අනාගතේ කොච්චර දරුණු වෙන්නද තියෙනවද නේ? එක්කෝ අර ගැහැණු ළමයාට මොන වගේ දෙයක් වෙයිද? ඒ ගැහැණු ළමයා සමහරට අනාගතේ ඕවර් සෙන්සිටිව් වෙලා පිරිමි ළමයි අතින් යූස් වෙලා නරක තැනකට පවා යන්න පුළුවන්. හරි? පිරිමි ළමයි අධික දරුණු පිරිමි ළමයි බවට පත් වෙන්න පුළුවන් ගැහැණු ළමයට සලකන්න දන්නේ නැති. එක්කෝ අධික සෙන්සිටිව් පිරිමි ළමයි බවට පත් වෙන්න පුළුවන් ගැහැණු ළමෙක්වත් කැමති නැති. එහෙම දේවලුත් තියෙනවානේ. සමහර පිරිමි ළමයි ඕවර් සෙන්සිටිව්. කියන්නේ අර පිරිමි කියන ගතියවත් අර පිරිමි කියන කිව්වහම පොඩි ගතියක් තියෙන්න බෑ දැනෙන්න. ඒ ගතියට එන්නේ නැති තැනටවත් ඒ එන්නේ නැති තරමට ඕවර් සෙන්සිටිව්. හරි? එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒකට හේතුව පොඩි කාලේ වෙච්ච දේවල් වෙන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම හදන්න පුළුවන්. ඒක තමයි පෞරුෂ සංවර්ධනය කියන්නේ. පෞරුෂය දියුණු කිරීම කියලා කියන්නේ. හරි? ඔන්න මම ඉතින් ඔයාලට අද කතා කරේ ළමා අපයෝජන වලින් සිද්ධ වෙන්න පුළුවන් මානසික හානිය ගැන. මම මේ කතා කරේ බොහොම සුළු ප්‍රමාණයක් පැයක් ඇතුළත. ගොඩක් දිගට අපි වැඩසටහන් කරන්නේ නැති නිසා දවල්ට තේරෙන්නේ නැති කොයිතරම් මේක භයානකද. කොයිතරම් අපි ඉස්සෙල්ලා ඉඳන් කතා කරවලුවොත් වැජිනිස්මස් කියන රෝගය ගැන මම මුලින්ම කිව්වා දේවාලයක කතන්දරයක් මතක ඇති. ඊළඟට මම කතා කරා සෝෂල් ෆෝබියා ගැන. ඊළඟට මම කතා කරා උඩුහිතට ගැන මම කිව්වේ නෑනේ. හරි. ඉඩිගෝ සුපේගෝ ගැන අපි කතා කරා. කවුද මේ අපේ අස්සින රාක්ෂයා, කවුද අපේ ඉස්සින දෙවියා? ඒ මැදින් අපිට දේවල් බැලන්ස් කරලා දෙන්නේ කවුද? ඒ ගැන කතා කරා. එතකොට බමුණු මත ගැන කතා කරලා ලස්සන කවියක් මම ඔයාලට කිව්වා පොඩි ස්තෝත්‍රයක්. ඒකත් එක්ක අපි කතා කරා. යටිහිත උඩුහිත ගැන මම කිව්වහම මම කිව්වනේ පොඩියට මම පොඩි දෙයක් කියලා දෙන්නම්. අර මුලින්ම අපි දේවාලේ කතා කරන්න ගියහම මේ කතන්දරේ පොඩි කාලේ අපිට වෙන ගොඩක් දේවල් මේ විදිහට අපේ යටිහිතේ තමයි තැම්පත් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි ඔළුව කියන්නේ මම සරල උදාහරණයක් දෙන්නම්. පොඩි වතුර භාජනයක් කියන්නකෝ. මේ වතුර භාජනේ අපි උඩින් පස් දැම්මොත් මොකද වෙන්නේ? ගිහිල්ලා යට මිදෙනවනේ. පස් කැලැත්තුවොත් කැලැත්තිලා තියෙනවා. ටික වෙලා තිබ්බොත් පස් ඝනකන් ටිකේ අරට ගිහිල්ලා මිදෙනවා. මේ විදිහට ජීවිතේ පොඩි කාලේ නම් අපිට සිද්ධ වෙන සිද්ධවීම්, අපිට වෙන අඩත්තේටන්, අපි ආස නැති දේවල්, අපිට ආදරේ ලැබුණ නැති තැන්, අපිට වෙච්ච අකමැති දේවල්, අපිට වෙච්ච කැමති දේවල්, මේ හැම දෙයක්ම අපේ මේ ඔළුව කියන භාජනයේ වතුර භාජනයේ යටට ගිහින් තැම්පත් වෙනවා. හරිද? ප්‍රශ්න අහලා දෙනවා මේක YouTube දානවද කියලා. ඔව් දාමු අනිවාර්යෙන්ම. channel එකේ බලන්න පස්සේ මේක දානවා. ඉතින් ඊට පස්සේ අපේ භාජනයේ යටට ගිහින් තැම්පත් වෙනවා. ඕක තමයි යටිහිත කියන්නේ භාජනයේ යට කොටස. භාජනයේ දෙකට බෙදලා යට කොටස ගන්නකො සරලව මම මේ කියන්නේ. ඔයාලා මෙතන මට වඩා ඔය ගැන ස්ටඩි කරලා තියෙන අයත් ඇති. උඩ යටිහිත ගැන. හරි පොත්පත් කියවලා හැමෝටම මම හිතනවා සාමාන්‍ය දැනීමක් ඇති. මෙතන අලුතෙන්ම ආපු කෙනෙක්ට මම මේ සරලව කියන්නේ උඩුහිත යටිහිත කියන වතුර භාජනයක් කියලා ගන්න. වතුර භාජනයේ හරියට දෙකට බෙදන්න යට කොටස තමයි යටිහිත, උඩු කොටස තමයි උඩුහිත. හරි. ගොඩාක් අපිට සිද්ධ වෙන දේවල් තැම්පත් වෙන්නේ යටිහිතේ. ඉතින් මේ වතුර භාජනය අපි ඔළුවනේ කාලෙන් කාලට කැලතෙනකොට අර යට තියෙනවත් කැලති උඩට එන්න පටන් ගන්නවා. ඒක තමයි අර පළවෙනිට මම කතා කරපු වැජිනිස්මස් කියන තත්ත්වයේ තියෙන ළමයාට අර දේවාලේ වෙච්ච සිදුවීම සැරින් සැරේ මතක් වෙන්න පටන් ගත්තා. විවාහයට යන්නදී විවාහ කරගන්න බෑ. පිරිමි ළමයින්ට කැමති දෙන්නේ නැති කතන්දරේන ඔය තැන්වලදී මේ කැලති එන්න පටන් ගන්නවා. මොකද කරන්නේ? මේකට මොකද්ද කරන්න තියෙන පිළියම? අපි අර භාජනේ යට තියෙන ජරාව ටික අයින් කරන්න ඕනේ. ඒකට තමයි උපදේශන සේවයන්, පුද්ගල සංවර්ධන මේ වගේ දේවල් මේ මනෝවිද්‍යාවක් කියන එකක් හදලා තියෙන්නේ. මනස දෙන මෙකැනික්ස් අඳුර ගන්න. කොහොමද වැඩ කරන්නේ? කොතනින්ද අපි හීල් කරන්න ඕනේ? කොතනින්ද අයින් කරන්න ඕනේ? කොහෙන්ද පාස් කරන්න ඕනේ? හරි? මේක වෙනම ඉංජිනේරු විද්‍යාව, මනෝ ඉංජිනේරු විද්‍යාව, මානසික ඉංජිනේරු විද්‍යාව කියන්නේ වෙනම ඉංජිනේරු විද්‍යාවක් මිනිස්සෙක් හදනවා කියන එක. හරි? ඒක හරි අමාරුයි. ඒකේ ෆිසික්ස් හරිම අමාරුයි. මොකද දැන් දෙයක් හදනකොට භෞතික විද්‍යාව ගත්තොත් මම කියවනේ ටෙනිස් බෝලයක් ගහුවොත් උඩ යන්නේ. නමුත් මෙන්ටැලිටි එක බලද්දී, සයිකොලොජි වලදී බලද්දී බෝලේ ගහුවොත් පල්ලෙහාටයිද, එහෙටයිද, මෙහෙටයිද, කොහේයිද කියලා හිතන්න බැන්න. හරිම අමාරුයි. ඒකේ තියෙන ඩයිනමික්ස්. හරි. ඉතින් ඕක තමයි මම අද ඔයාලට මනස ගැන කතා කරන්න ගිය දේවල්. ඊළඟට මම පොඩ්ඩක් chat එකේ තියෙන ප්‍රශ්න වලට බලන්නම්. කලින් අහලා තිබ්බා මගෙන් හෝමෝසෙක්ෂුවැලිටි කියන එක වැරදි දෙයක්ද කියලා. ඒ කියන්නේ සමලිංගිකත්වය කියන්නේ වැරදි දෙයක්ද කියලා තමයි අහලා තියෙනවා. ඒ ගැන උදාහරණ කියන්නම්. ඒක වැරදි කියලා කියන්න කොහොමද කියන්නේ? කියන්නේ දැන් මනෝවිද්‍යාවේදී අපේ මනස පුරුදු කරලා තියෙන්නේ දැන් ඔය ප්‍රශ්නේ දිහා සමලිංගිකත්වය කියන දිහා ඔයා දාගෙන බලන කණ්ණාඩි දෙක අනුව තමයි ඔයාට පේන්නේ මොකද්ද ඒක කියලා ඔයාට පේන්නේ ඒක අනුව. දැන් ඔයා දැම්මොත් කළු පාට කණ්ණාඩි දෙකක්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ටග් ගාලා chat එකට දාන්න. හරි. මම ඔයාලට ලේසි වෙන්න මම පොඩ්ඩක් ටයිප් කරලා දාන්නම්. ඒ chat එකටම මට messages දාන්න.
ඕකේ මම දැම්මා type your questions here කියලා දැම්ම chat එකේ ඔන්න එතන දාන්න එතකොට මට පේනවා ඕකේ හරි ඉතින් කොතනද මම කතා කරගෙන හිටියේ හරි homosexuality ඔයාලා ලෝකෙ දිහා කළු පාට කන්නට දෙයක් දාම් බැලුවොත් ඔයාලට ලෝකෙ පේන්නේ කළු පාට රතු පාට දාම් බැලුවොත් පේන්නේ රතු පාට එතකොට ඔයාලා ආගමික කෝණයෙන් බැලුවොත් ඕක වැරදි කියලා පේනවා හරිද නමුත් මනෝවිද්‍යාඥයෙක් විදිහට මනෝවිද්‍යාව හදාරන කෙනෙක් විදිහට කවුන්සලර් කෙනෙක් විදිහට මම ওই වගේ ප්‍රශ්නයක් ආවම මම කිසිම කන්නාඩි දෙකක් දාන්න නැතුව තමයි බලන්නේ. මම ආගමික කෝණයකින්වත් කොහෙන්වත් බලන්නේ නැහැ. මම බලන්නේ මධ්‍යස්ථ. හරි. ඔයාට homosexuality කියලා දෙයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක්ද නැද්ද වැරද්දක්ද නැද්ද කියලා තීරණය කරන්න ඕන ඔයා. සමහරට ඔයාගේ sexual preference එක උපත්ති ලැබෙන දේ එක වෙන්න පුළුවන්. ඔයාට ඒක වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. හරි. වෙනස් කරන්න යම් ක්‍රමයක් තියෙනවා. අත්හදා බලන්න ඕනේ. බැරිම නම් ඔයාට ඒ තියෙන දේ තුලින් පරිස්සම් වෙලා ගමනක් යන්න කියලා දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. ඒ නිසා ඔයාලට එහෙම ප්‍රශ්න තියෙනවා නම් වැරදිද කියලා හිතනවා නම් අනිවාර්යෙන් උපදේශන සේවකට සම්බන්ධ වෙන්න. හරිද? අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න. ඒතර මම කියලා දෙන්න කොහොමද ඔයාගේ තියෙන දේවල් එක්ක ඔයාගේ ගති ලක්ෂණත් එක්ක ඔයාට උපත්යෙන් හම්බුන දේවල් එක්ක ඒවා වෙනස් කරනවාද ඒවත් එක්කම පරිස්සමට ගමන් කරනවාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. හරි ඒක නිසා වැරදි දෙයක්ද කියලා අහලා තිබ්බා. එහෙම කිසිම දෙයක් ලෝකේ තියෙන හරි වැරදි කියලා අපිට වෙන් කරන්න බෑ. ඒක නිසා එහෙම වැරදි කියලා මම කියන්නේ බලමු. ඒක තමන් ඉන්ඩිවිජුවලි බලන්න ඕන දෙයක්. හරි? තනි බලන්න ඕන දෙයක්. ඒක නිසා එහෙම කියන්න බෑ. ඕකේ. එතකොට තව අහලා තියෙනවා කවුරු හරි පොඩි කාලේ කැමැත්තෙන් මේ දේවල් කරොත් එතකොට මොකද වෙන්නේ කියලා. හරිද? මම ඒකටත් පොඩි උත්තරයක් දෙන්නම්. එතකොට ඔයාලට එන ප්‍රශ්න නෙමෙයි. පොඩි කාලේදී අපි අස්සිනේ සත්වෙක්නේ. දැන් ඔයාලා දන්නවද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාත්මක තීරයකට අනුව අපේ අවදීන් 5කට පොඩි කාලේ මනස බෙදෙනවා. මුඛීය අවධිය, බුද්ධි අවධිය, ලිංග රූප අවධිය මේ විදිහට විවිධාකාර අවස්ථා 5කට බෙදෙනවා. මෙතනදී මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. මේකේ පස්සේ තව එක ප්‍රශ්නයකට විතරක් මම ආන්සර් කරලා අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු. මයින්ඩ් එකේ තියෙනවා ලෙවල්ස් 5ක්. හරි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තියරයකට අනුව. මෙතනදී පොඩි කාලේ අපි තෘප්තිය ලබන්නේ දැන් අපි තෘප්තිය ලබන්නේ විවිධ දේවල් වලින්. මම කිව්වා ජුවලරිස් වලින්, කැම බීම වලින්, ෆොටෝස් දාලා සෙල්ෆිස් වලින් කිසියම් තෘප්තිය ලබනවානේ. පොඩි කාලේදී අපි තෘප්තිය ලබන්නේ ඉපදුන ගමන් මුඛීය අවධියකට තියෙනවා. ඒ කියන්නේ අපි අපේ කටෙන් තමයි ලෝකේ රස විඳින්නේ. ඒ කියන්නේ අම්මගේ තනපුඩුවෙන් කිරි බොන එකෙන් අපි අර තලු මර කිරි බොන එකෙන් ඒකෙන් තමයි අපි ලෝකේ විඳින්නේ. ඒක තමයි අපි විඳින එකම රසය. හරි අම්මගේ තනපුඩුවේ ස්පර්ශය. නැත්තම් අපි පොඩි ළමයි ඇඟිල්ල ගහගන්නේ කටේ. කකුලේ ඇඟිල්ල ගන්නවා, කටේ ඇඟිල්ල මේ අතේ ඇඟිල්ල කටේ ගහගෙන ඇයි? එයාලා තොල් වලින් උරන එකෙන් මුඛීය අවධිය කියන්නේ ඒකයි. ඒ අවධියේදී එයාලා තොල් වලින් තමයි ලෝකේ දකින්නේ. තොල් වලින් තමයි ලෝකේ අත්විඳින්නේ, රස විඳින්නේ. හරි. එතකොට පොඩි කාලේදී දරුවාට කියන්නේ අර මම ඉඩ්ඩිගෝ සුපර් ඊගෝ කියන වලට කිව්වනේ. පොඩි කාලේ ළමා මනෝවිද්‍යාවේදී අපි දරුවාට කියන්නේ ඉඩ් ගුලියක් කියලා. ඇයි ඉඩ් ගුලියක් කියන්නේ? ඒ කියන්නේ එයාගේ ඔළුවේ සුපර් ඊගෝ කියලා එකක් වර්ධනය වෙලා නැහැ, ඊගෝ කියලා එකක් වර්ධනය වෙලත් නැහැ. එයාට තාම සිරිත් මල් දෙමෙම කියලා දුන්නේ නැහැ. තාම ලොකු නැහැ මොන්ටිසෝරි ප්‍රී ස්කූල් කොහෙවත් ප්‍රයිමරි ස්කූල් ගිහින් නැහැ. පොඩි ලඩු වෙන්නේ ඉපදුන ගමන්නේ. එයා ඇත්තට සතෙක්, තනිකර සතෙක්. එයාට දෙන තෘප්තිය මත, එයාට දෙන අපි උත්තේජන මත එයා රියැක්ට් කරනවා. එයාට කිරි දුනොත් එයා කිරි බොනවා. හරි? ඇඟිලි දුනොත් ඇඟිලි සූප් කරනවා. එච්චරයි. එයා ඊට එයා සතෙක් විතරයි. හරිද? පොඩි කාලේදී අපි එහෙමයි සලකන්නේ මනෝවිද්‍යාවේ. එතකොට පොඩි කාලේදී දැන් මෙතන අහලා තියෙන ප්‍රශ්න තමයි පොඩි කාලේ කැමැත්තෙන් දේවල් කරොත් මොකද වෙන්නේ? ඉතින් පොඩි කාලේදී කැමැත්තෙන් දේවල් කරනවා කියන්නේ බොහෝ විට පොඩි කාලේදී ස්පර්ශයට යම් කෙනෙක් දෙන ස්පර්ශයට යාට කැමැත්තක් ඇති වෙනවා. හරි? මම කියවනේ පොඩි කාලේ අපි කටෙන් තෘප්තියක් ලබනවා නම් ඒ වගේම යම් කෙනෙක් පොඩි කාලේදී අර දෙන ස්පර්ශයට කැමැත්තෙන් උනා වෙන්න පුළුවන්. පසු කාලෙදී ඔයාට ගැන පසුතැවීමක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපි හොඳ දේවල් ඉගෙන ගද්දී සුපර් ඊගෝ වැඩ කරන්න පටන් ගන්නකොට හිතනවා අයියෝ මම මේ කරේ වැරද්දනේ එහෙම හිතෙන්නත් පුළුවන්. ඒකත් මෙන්ටැලිටි එකට බලපාන්න පුළුවන්. හරි. ඊට පස්සේ පසුතැවීම එනවා අයියෝ මං කරේ වැරද්දක් කියලා හිතනවා. ඕකත් ක්ලෑෂ් වල උතනත් යම්කිසි මානසික අක්‍රමිකතාවක් එන්න පුළුවන්. මානසික ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් එහෙම කතන්දර තියෙනවා. ඉතින් කැමැත්තෙන් කරත් අකමැත්තෙන් කරත් ඒක තනියෙන් බලන්න ඕන දෙයක්. ඒකන උපදේශන කියලා දෙයක් තියෙන්නේ, මනෝවිද්‍යාව කියලා දෙයක් තියෙන්නේ. ඒකයි තනියෙන් තමන්ගේ ජීවිතේට තමන්ට උන දේවල්, තමන්ට වෙන දේවල්, තමන්ගේ ජීවිතේ තමන්ගේ අරමුණට යන්න සුදුසුද නැද්ද කියන එක තෝරාගෙන ඒ දේවල් පාලනය කර ගැනීමක් තමයි කරන්න ඕනේ. හරිද? හොඳයි. ඊළඟට රයිට් තව එක ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. මම එක ප්‍රශ්නයකට තව උත්තර දෙන්නම්. මොනවා හරි තියෙනවා නම් අහන්න කැමති ප්‍රශ්නයක්. මම අර type your questions here කියලා දාලා තිනවා. ඒකට ඔයාලට direct message එකක් දාන්න පුළුවන්. හරි? රයිට් දැනට ප්‍රශ්න එන්නේ නෑ වගේ මට පේනවා. ඉතින්
අපි පැක් වගේ කාලයක් වැඩසටහන කරා මනෝවිද්‍යාව ගැන ඉගෙන ගත්තා ළමා මනෝවිද්‍යාව ගැන මනස වැඩ කරන්නේ කොහොමද මේ දේ ඉගෙන ගත්තා ඉතින් මම හිතනවා ඔයාලා වැඩ එන්ජොයි කරන්න ඇති ඒ වගේම එන්ජොයි කරන ගමන් ඔයාලා යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා රයිට් තව කෙනෙක් දාලා තියෙන ඇයි ලංකාවේ හෝමෝසෙක්ෂුවල් තහනම් කියන එක ඒක අපි කතා කරන්න ඕන විශාල මාතෘකාවක් ඒක ඉතින් තහනම් කියන්නේ මෙහෙමයි ඔගේ කතන්දර දෙකක් තියෙනවා ඒගෙන අපි පස්ස කතා කරු මොකද මයගෙන් කතා නොකරන්න එක නීතිය තියෙන දෙයක් සාමානෙන් හැම රටකම තිබුණ දෙයක් පසු කාලිනව තමයි අර LGBT රයිට්ස් කියල අරල ගන්න ඇති මෑත කාලනවා මෑතකතම ගැන ස්ටඩි කරේ හැම රටකම මුල් කාලදී ඔය කන්සෙප් එක තහනම් හරිත මොකද එක ප්‍රසිද්ධිය තහනම් දවාලා මෙහෙම දෙයක් හිතන්නකෝ සමහර දේවල් තියෙනවා මිනිස්සුන්ට කරන්න ගෙන් කරන්න දුන්නාම ඕන රොඩක් කරලා දැන් එක රාජ්‍යයක් තියෙනවා ඒ රාජ්‍ය වට්ටන්න මිනිස්සු මොකද කරේ පබ්ලික් සෙක්ස් කියන එක යාල් ප්‍රසිද්ධ කරා හැමතැනම තැබෑරුම් මැරියා ඒ කියන්නේ ප්‍රසිද්ධියවත් ලිංගික හැසිරෙන මිනිස්සුන්ට පුළුවන් තත්යකට ඒ රටේ නීති ගෙනවා හරි මට රටේ නම් මතක නැහැ මම අපිට ඊළඟ සරණකදී පුළුවන් වුණොත් කියන්නම් ඊට පස්සේ කරපු දේ තමයි තැබෑරුම් අඩියෙන් අඩිය ඇරියා ඕකනම් අපේ රටේත් කරපු දේනේ රට ඇවිල්ලා විදේශිකයෝ ඇවිල්ලා මොකද කරේ ඉස්සල්ලාම මේ මිනිස්සුන්ට සිහියෙන් හිටියොත් මේ රට අල්ලගන්න බෑ කියලා මිනිස්සු දැනගත්තා මේ මිනිස්සු හොඳ දර්ශනයකින් පෝෂණය වෙච්ච හොඳ ශාරීරික ශක්තියෙන් ඉන්න හොඳ දැනුම් පද්ධතියක් තියෙන මිනිස්සු කොට්ටාශයක් මේ මිනිස්සු සිහියෙන් ඉන්නකම් අපිට මේ රට යටත් කරගන්න බෑ මේ මිනිස්සුන්ගේ රජාට බොන්න දෙන්න ඕන මිනිස්සුන්ට බොන්න දෙන්න ඕන සිහිය විකල් කරපු තැන අපිට මේ රට අල්ල ගන්න පුළුවන් කියලා දැනගත්තා මොකද කරේ හැමතැනම බාර අරින්න පටන් ගත්තා විදේශ මත්පැන් අලේ කරන්න පටන් ගත්තා මොකද උනේ අද අපිට පේනවා මේ වෙනකොට අති සාර්ථක ලෙස ඒ විදේශීය ප්ලෑන් එක වැඩ කරලා තියෙනවා නේද එතකොට අර මම කියපු රාජ්‍යයේ පබ්ලික් සෙක්ස් එතකොට බොණ්ඩ දෙන එක හැම වෙලෙම බාර් හැමතැනම ඇරියා ඕනම තැනක ගන්ස් ලවුට් කරා කියන ඕනම කෙනෙක්ට තුවක්කු තියා ගන්න පුළුවන් ඕනම කෙනෙක් හරි ඇමරිකාවේ මම හිතන්නේ යම් දුරකට මේ නීතිය තියෙනවා හරියට ඒක ගැන මම ස්ටඩි කරලා නැහැ ඕනම කෙනෙක්ට ගන්ස් තියා ගන්න පුළුවන් පර්මිට් එකක් එක්ක ඉතින් මේවා කරාට පස්සේ මොකද උනේ මේ රටේ අධික ලෙස මිනිස්සු විනාශ වෙන්න පටන් ගත්තා ඇයි අපේ තියෙන බේසික් දේවල් තමයි ෆුඩ් සෙක්ස් ෂෙල්ටර් වෝටර් බ්‍රෙත් මේ වගේ දේවල් එයා ඒ කියන්නේ හුස්ම ගන්න එක කෑම ලිංගික අවශ්‍යතාවයන් වතුර බොන එක ඉන්න ෂෙල්ටර් එකක් ඉන්න හිස නිවහනක් මේ අපේ බේසික් නීඩ්ස් නේ මිනිස්සුන්ට බේසික් නීඩ්ස් ඕනේ ඒවා ඕනට වඩා දුන්නොත් මිනිස්සු ඕනට වඩා ඒ දේවල් පාවිච්චි කරන්න පටන් ගන්නවා හරිද දැන් බාර් ඕන තරම් ඇරියොත් මිනිස්සු බාර් වලට යන්න දු සීල් ගන්න නැහැනේ තියෙනවා නම් යනවා ළඟපත් තියෙනවා ඔය කතන්දරේ නිසා නීති දාලා තිබුණ මුල ඉන්නවා ඔය නීති කැඩුනොත් අධික ලෙස ගිහින් රටක යම්කිසි ආඝාතයකට යන්න පුළුවන් කියලා දන්න නිසා තමයි නීති දාලා තියෙන්නේ. එතකොට ඔයා අහපු ප්‍රශ්නේ හොඳයි. ඇයි තහනම් කියන එක? ඒ ගැන මම වෙනම කතා කරන්න නිසා ඔයාලට අවශ්‍ය නම් පෞද්ගලිකව මම සම්බන්ධ කරගන්න කම්මන්නේ. මේක දැන් කතා කරනවට වඩා. ඉතින් එහෙනම් අපි වැඩසටහන නිමා කරමු නේද? ඔක තමයි මට ඔයාලට කියලා දෙන්න තියෙන දේ. එහෙනම් බොහොම සන්තෝෂයි ඔයාලා හැමෝමත් එක්ක එකතු වුණාට මෙච්චරලා වැඩසටහනට සමන් දුන්නාට මට සන්තෝෂයි. හරි හරි එහෙනම් ආයිබෝවන් සියලු දෙනාටම පළමුව මෙම වැඩසටහන සඳහා පැමිණි දේශකතුමාට ෆර්ගසන් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් ෆර්ගසන් ඉන්ටරැක්ට් සමාජයටත් රොටරැක් මිස්සිටි සමාජයේ උපසභාපතිනි ප්‍රජා සේවා අධ්‍යක්ෂිකා අනිතා රවින්ඩන් වෙනවියටත් මේ සඳහා දායක වූ සංවිධායක මඩුල්ලටත් පැමිණි ඔබ සැමටත් මගේ හෘදයාගම ස්තුතිය පළ කර සිටිනවා.